මේ උතුම් ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා ශ්‍රී ඥානානන්ද මාවත දියගම හෝමාගම පදිංචි ADS චන්ද්‍රකාන්ති මහත්මිය ඇතුළු පිරිස විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානවලින් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය සිව්මසකට පෙර අභාවයට පත් හෝමාගම ගලවිලවත්ත විදර්ශනා මාවත පස්වැනි පටුමගේ විසූ එම් ආර්යදාස මහතාට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. පරලොව සැපත් පියසිරි ආරච්චි, රූපා කුරුප්පුසේන හපුආරච්චි, කුසුමාවතී ගමගේ පබිලිස් පෙරේරා යන මව්පියන්ට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. ධර්මාවබෝධය වැඩි දියුණු කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා. අතිගරු පූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. තව තවත් ධර්මදේශනා කිරීමට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබී චිරජීවනයේ සැලසේවා. ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට ධර්මාවබෝධය ලැබේවා. නව වසරේ කොරෝනා රෝගය දුරු වී සියලු ලෝකවාසීන් සුවපත් වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝචේ වස්සසතංගීවේ අපස්සං උදයව්‍යං ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ උදයව්‍යං ති. දවසේ අනුග්‍රහක බවතුන් ප්‍රමුඛව සිටින්නා වූ අපට සවන් දෙන්න ප්‍රිය කරන හිතවතුනි සදහවතුනි, ධර්මදේශනා කරන තැන්වලදී හමුවන අයගේ සවන් දීමේ හැකියාව, තේරුම් ගැනීමේ හැකියාව, අනුගමනය කිරීමේ හැකියාව කියන මේ කාරණා පරීක්ෂා බැලීමේදී සවන් දෙනවා කියවට සමහර අයට ශබ්දේ පමණයි ඇහෙන්නේ. තේරුම් ගැනීමේ හැකියාව කියන එකට එන්න සමහර අයට බෑ. තේරුම් ගත්තත් සමහර අයට අනුගමන ප්‍රතිපදාව කියන එක තේරෙන්නේ නැහැ. මොකද අපි කරන්න ඕනේ කියලා තවදුරටත් වගේ ප්‍රශ්න අහනවා. ඒ නිසා මට හිතෙන දෙයක් තමයි අගම දේවල් පැහැදිලි කරනවට වඩා යලිත් මුල දේවල් පැහැදිලි කරන එකත් හොඳයි කියලා. මේක පාළියේ සඳහන් වෙන්නේ නම් සත්‍ය ඥානං, කෘත්‍ය ඥානං, කෘත ඥානං කියලා. එතකොට සත්‍ය කුමක්දයි කියන එක පිළිබඳව වටහා ගැනීමක් අවශ්‍ය වෙනවා. අනතුරුව කළ යුතු කෘත්‍යයක් පැවරෙනවා. එහි ප්‍රතිඵලයක් ලැබෙනවා. එනිසා මේ බුදු සමයට අදාළ ගැඹුරු සැනසීම හිවීම හමුවේදී ප්‍රථම කොට වෙන්න ඕන කාරණේ පිළිබඳ අවබෝධයක් ලැබෙන්න ඕන. ඒක වෙන ආකාරය පිළිබඳව ගුරුවරයාගේ තේරීමටත් වඩා තමන්ට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙන්න ඕන. තමන්ට මෙහෙම වුණාම මෙහෙම වෙනව නේද කියලා තේරෙන්න ඕන. එතකොට මම දකින කරුණක් තමයි ඔය සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන විසරදේ බඩේ කැක්කුම මේ එන්නතත් ශරීරගත කරන රිදෙන වේදනාවට එහෙම නෙවෙයි දුක කියන්නේ. ඒක පුංචි කොටසක් විතරයි. මේ කෙලස් කියලා කොටසක් අපි ළඟ තියෙනවා. මේ කෙලස් වර්ධනය කරගන්න ජීවිතේ පෙළෙන එක තමයි තියෙන්නේ දුක තියෙන්නේ. ඒ නිසා මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්නේ බාහිර ලෝකේ තියෙන සංකල්ප නෙවෙයි. නැත්තම් අපට පස්දරට හම් වෙන අරමුණු නෙවෙයි. මේවත් එක්කලා අපි ඇති කරගන්නා වූ බන්ධන. ඒක තමයි ක්ලේශ ගින්න කියලා කියන්නේ. නිවිලසලසලා ජීවත් වෙන්න නම් බාහිර සමාජය විනාශ කරලා බෑ මේ ගින්න නිවා ගන්න. ගින්නක් නිවා ගන්න ජලයේ හින්න ඕන. තෙල් ගින්නකට නම් වෙන ගිනි එමනේ පාවිච්චි කරන්න ඕන. ඒ වගේ බුදුන් වහන්සේ මේ මිනිස්සුන්ගේ චිත්තසංතානයේ ඇවිල්න ගින්න නිවන්නට දහමක් හොයාගත්තා. එය අනුගමනය කරන්නේ කෙසේද කියන එක තේරුම් ගැනීම ධර්මස්වාමයයි. ඊට මෙහා පුංචි කාරණා වන්තරල් තියෙනවා. ඒ වගේම ඊට මෙහා මිනිසුන් අනුගමනය කරපු ගමක් තියෙනවා. ප්‍රතිඵල තිබෙනවා වගේ පෙනුනට පුංචි ප්‍රතිඵලයක් ලැබෙන අතරමං වෙන ප්‍රතිපදා දෙකක් තියෙනවා. තදංග විස්කම්බන සමුච්ඡේද. මේ දුක් වලින්
ටික දවසකට ටික මොහොතකට ඈත් වෙලා ඉන්න එක. තදංග. ඒක මේ සමාජයේ මිනිසුන් භාවිතා කරනවා ඒ සඳහා ක්‍රමෝපාය. විස්කම්බන බුද්ධෝත්පාදයක් දෙකක් යනතුරු ඉන්නේ ඈත් වෙලා ඉන්න එක. මේවා බුදුදහමේ තිබෙන දේවල් නෙමෙයි සමාජයේ හොයාගත්ත උපක්‍රම. බුද්ධ කාලීනව ගිහි සමාජය තුළ එක ක්‍රම කීපයක් හොයාගත්තා. පැවිදි සමාජය තුළ තව ක්‍රමයක් හොයාගත්තා. පලා යන්නට කලකට ගොදුරු නොවී ඉන්නට හැබැයි නමුත් නිදෙන්නට හොයාගත්ත කෙනෙක් නෑ. මොකද්ද චදංග විස්කම්මන සමුච්ඡේද ප්‍රහාණ කියන වචන තුරේ ත්‍රිපිටකය තුළ පෙන්වනවා බුදුන් වහන්සේ වර්ණනා කළේ සමුච්ඡේද ප්‍රහාණයයි. අනික්වා කියවෙන්නේ නෑ වචන තිබුණට කියලා. එකෙන් කියන්නේ නොදන්නකම නිසා මිනිස් ජීවිතය දුකටපත් වෙනවා නම් ඒකට තමන් සතු පෞද්ගලික හේතුවක් තියෙනවා. ඒ හේතුව තමන් අයින් කරගන්න ඕන. ඒ අයින් කරගන්න අනුගමනය කරන්න ඕන ප්‍රතිපදාව තේරුම් යන එක තමයි මේ ප්‍රත්‍ය ඥානය කියලා කියන්නේ. කල යුත්තක් තියෙනවා කියන එක පිළිබඳව. තමන් නම් ඒක කරගන්නේ ඔබට තේරෙන්නේ නැද්ද ඒක කරවන්න බැරි බව? තමන් නම් දුකටපත් උනේ මේ වැරදි අවබෝධයක් නිසා තමන්ම නෙවෙයි වැරද්ද හදාගන්නවනේ. නමුත් ඒ මම කියන වචනේ සමාජයට තේරෙන්නේ නැහැ, තේරුම් ගන්න බොහෝ දෙනාට හැකියාවක්. මන්දයක් කලක් තිස්සේ මේ අනුන් කරවනතුරු අම්මා දරුවා නලවනතුරු නිදා ගන්න නැතුව ඉන්න නලවනකොට නින්දියා. ඒ වගේ කවුරු හරි කරවලා දෙන දෙයක් කියලා තමයි මේ හිතන්නේ. කවුරු හරි කරන දෙයක් නම් ඇයි අත්තාහි අත්නෝනාතෝ කියන පදයක් තිබෙන්නේ? ත්‍රිපිටකේ. තමන්ට තමන්ගේම සරණ වෙන කවුරු පිහිට වෙයිද කියලා. නාතං ලබති දුර්ලභං කියනවා මේ දුර්ලභ පිහිට ලබා ගන්නවායි කියනවා තමා দমনය කරගන්නට අවශ්‍ය අවබෝධය ලබා ගන්න කියලා. ඒ නිසා මේ කාර්යය අගට යනකොට කවුරුත් කරලා දෙන දෙයක් නෙමෙයි. අප කරගන්න ඕන. මොකක්ද කරන්න ඕන මොකද්ද? වෙන්න ඕන මොකද්ද? මේ කරුණ පිළිබඳව අවබෝධයක් ලබන්න ඕන. මගේ ජීවිතේ මම පැවිදි 40 අවුරුද්ද සම්පූර්ණ කරලා 25ක් තිස්සේ මම හොයනවා. ඒ හොයන කාලෙදිත් මට මුල යම් දේවල් තේරුණත් අද වෙන්න ඕන කාරණේ පිළිබඳව පැහැදිලි නෑ. තවත් පොත්පත් කියවමින් හොයනවා. තව දැන් නෙමෙයි ඒක 25ක් ඇතුළත කාලේ. අනතුරුව තමයි තේරෙන්නේ පටිච්ච සමුප්පාදේ නිරෝධය දැකීම කියන්නේ. තිලකුණු වඩනවා කියලා කියන්නේ. චතුස්සත්‍යයේ මාර්ග සත්‍ය හැසිරෙනවායි කියලා කියන්නේ. සතිපට්ඨානේ වඩනවා කියලා කියන්නේ. කර්මක්ෂය කිරීමේ කර්මය කරනවායි කියලා කියන්නේ. අප්‍රමාද වෙනවා කියලා කියන්නේ. ඔය ඔක්කොම මේ දේ කියන්නේ මේ මාර්ගය කියන එක. මේවට සමාජයට මොන අර්ථ තියෙනවද මම දන්නේ නැහැ. එක එක්කෙනාට විවිධ අර්ථ තියෙන්න පුළුවන්. මේ සියල්ලෙන් පෙන්වන්නේ ශ්‍රීපාදස්ථානීය බුදුනට ගොඩ වෙන්නට පාරවල් 8ක් තියෙනවා නම් 8ෙන්ම ගියම හම්බ වෙන ශ්‍රීපාදස්ථානීය වගේ මේ මිනිසාට උරුම මිනිසාට ඊටහා ලබන්න දෙයක් නැති මිනිසා හැමදාමත් සංසාරේ හොයපු මේ සැනසීමට යන පාර. ඔබ නෙමෙයි මේ සමස්ත සමාජයම හොයන්නේ ජීවිතය තුළ සැනසීමක්. බලන්න දෙයක් නැහැ. නමුත් ඔවුන් හොයන පාරේ තියෙන වරදක් නිසා සැනසීම ටිකක් හම්බ වෙනකොට වෙනසීම නැත්තම් කරදර ගොඩක් හම්බ වෙනවා. ඒක කෙනෙකුට තනියම හොයාගන්න බෑ. කොහොමද මේක වෙන්නේ කියලා. ඕනනම් ඔබ අතර කෙනෙක් කියයි ගහෙන් ගෙඩියනවා වගේ මේ කරදර එනවායි කියලා. ඒ බැරි නිසා තමයි යුගයකට බුදුරේකුගේ හෙලිකිරීම අවශ්‍යයි. බුද්ධ කෘත්‍ය කියන එකේ තේරුම මිනිස්සුන්ට නොපෙනෙන මේ කරුණ එලිකොට පැහැදිලි කර දීම. බණ කියනවා කියන්නේ ඒකමයි. ඊට අදාළ ජීවිතයක් සකස් කර ගැනීම දෙවෙනි පියවරක් වශයෙන් කෙනෙකුට යෝජනා කරනවා. මොකද ඊට අදාළ නොවන ජීවිතයක් තුළ මේ මගේ යන්න බෑ. පාපකාරී ජීවිතයක් තුළ මේ මගේ යන්න බෑ. එබැවින් ඒකට සම්මතයේ හික්මීම
දසවස්තුක සම්මාදිට්ඨිය තුළ හික්මීම කියන වචන වලින් කිසියම් ආකාරයක ජීවන ප්‍රතිපදාවක් සකස් කරලා දෙනවා. අනතුරුව තමන් අනුගමනය කළ යුතු තැනකට එළඹෙන්නට තමන්ට මේ දේ මෙහෙම කරාම මෙහෙම වෙනව නේද? මේ දේ මෙහෙම නැත්තම් මෙහෙම වෙන්නේ නෑ නේද? කියන එක තේරෙන්න වෙනවා. ඔය මම මේ දේ කියපු කාරණය මේද නෙවෙයි තෙල් නෙවෙයි මතක තියාගන්න මෙම දෙය කියන එක. ඒක හරි ලස්සනට පාළියේ තියෙනවා. අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදං න හෝති. ඒ වචනෙනුත් පෙන්වන්නේ මේ කාරණාව තමයි. ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මේ පදෙන් පෙන්නන දේ බාහිර ලෝකෙට හේතුඵල වශයෙන් ගලපලා බැලුවොත් ඇත්ත වගේ පේනවා. නමුත් බාහිර දෙයට ගලපන්නේ නැතුව මේ මොනවා නිරෝධ වුණොත්ද මොනවා නැත්තේ කියන එක හොයාගන්න බලන්න ඕන. එබැවින් අපි කතා කරමු අප පිළිබඳව අපගේ සැකැස්මෙහි අපට නොපෙනෙන පැත්ත පිළිබඳව. අපට පෙනෙන පැත්තක් තිබෙනවා. ඒ පෙනෙන පැත්තේ අපි ඉන්නවා අපි ස්ත්‍රී නැත්නම් පුරුෂ නැත්නම් කිහියෝ නැත්නම් පැවිදි. ඒ වගේම මව්කුස මාස 7ක් 8ක් ඉඳලා බිහි වී ජීවිත අවසානයේ මේ යන. මේ ඇසින් දැකලා මේ පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය තමයි අපි හැමදේටම යොදාගන්නේ. මව්කුසින් බිහි වී ජීවිත අවසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෙකුට එහා අපිට දකින්න බෑ. ලෝකේ තියෙන ආගමනුත් බොහෝ දෙයට මේ පුද්ගලයා හොඳ නරක දෙකට බෙදලා සංවර කරන්න උත්සාහ කරන වරුණාම බුදු සමය තුළ පුද්ගල විවරණේ මීට වඩා ගැඹුරට යන බව, පුද්ගලයා ඉක්මවා යන බව. නූතන සමාජයේ පොතපතින් කරුණු පැහැදිලි කිරීම තුළවත් හරියට නැහැ. දැන් මේ ශාසනික වර්තමාන ප්‍රබෝධය ආරම්භ බැලුවොත් සියවස් 3ක් 4ක් තිස්සේ අසරණ සරණ සංඝරාජ නාහිමියන්ගේ උත්සාහයෙන් ගත්තාම උපසම්පදාව අරන් ඇවිදින් උපසම්පදා නැති තැනක ගොඩ ගන්න ගත්තාම මේක සියවස් 3මාරකට වැඩි ගිහින් තිබෙනවා. ඒ යුගයේ අවබෝධයයි අපි මේ තිබෙන්නේ. අර උපසම්පදාව තිබුණේ නැහැ කියන කෙනෙක් කියන්නේ එදා හිටපු අම්මලා තාත්තලාට බුද්ධ ආගම කියන එක නමක් විතරයි. ඉන්හිහාට මොනවද දැනගෙන හිටියා කියන්න දන්නේ නැහැ. නිකන් පාරම්පරිකව බෞද්ධකමක් තියෙන නැති පන්සලක් තිබුණොත් පාංශුකොලේ දෙන්නේ ඇස් දානයක් දෙන්නේ. නමුත් අපි අද එදා එතන සිට සෑහෙන කලක් තිස්සේ මිනිස් මනස පොදුවේ ගත්තල කිසියම් ආකාරයක මේ අධ්‍යාත්මික පැත්ත පිළිබඳව හොයමින් එනවා. සරණන්ට සම්බුවේ දෙන්නත් හරි බලන්න දෙයක් නැහැ. අනිත් සමාජයේ ලෞකිකය තුළ සැපතක් හොයමින් යනවා. ඒ හොයන එක පසුගිය අවුරුදු 50ට වඩා 25ට වඩා 10ට වඩා අද වෙනස්. මගේ 60 ළමා කාලය තුළ 1900 මාහන්නේ ට්‍රාන්සිස්ටර් නැති රබර් ගසට වයර් එකක් හයි කරලා ඒරියල් එකක් සකස් කරගෙන තාත්තගෙන ගුවන් විදුලිය. අද එතනද අපි ඉන්නේ. නෑ අද අපි මම සිකුරාදාරයටයි අඟහරුවාදාරයටයි 9ට Facebook නැවතී මේ දිනම හරහා ඕන කෙනෙකුගේ ගෙදරට එනවා. විනාඩි 20ක් 25ක්. ඒ පැත්තට හොයපු හින්දා දියුණු වෙලා තියෙනවා. තාක්ෂණය සමග සටන් කරන්න යන්න ඕනේ නැහැ. තාක්ෂණයට එරෙහි වෙන්න ඕනේ නැහැ. තාක්ෂණය අපිට යොදා ගන්න ඕන මේ පැත්තට. නමුත් අර ওই පැත්තට නැඹුරු වෙනකොට ඕක හොයා ගන්නවා වගේ අධ්‍යාත්මිකට නැඹුරු වෙන පිරිසක් හොයලා තේරුම් ගන්න තරමට තමයි ඒක එළියට එන්නේ. අවසනවන්ත සිද්ධියක් තියෙනවා. කාටවත් චෝදනා නොකළාට මේ මානසිකත්වය අපේ මිනිස් සමාජයට විශාල හානියක් කළා. සමස්ත මානසිකත්වය බුදුන් පුද්ගලයෙකුට
බුදුන් හම් වඳින පුදන ආගමක් කොට පින් රැස් කර ගැනීමෙන් එහාට බුදුන් දෙසූ ධර්මයේ සැනසීම අපට උරුම නැති බව හඳුන්වා දීලා ඒ සැනසීම සඳහා අනාගත බුදුවරයෙක් හමු වෙන්න ඕන කියන මතයක් සමාජගත කිරීම තුළ මිනිස් සමාජයේම බුදු සමයෙන් පෙන්වන සැනසීමෙන් ඈතට ගියා. මේ වරද තමයි තාමත් හදන්න බැරි වෙලා තියෙන්නේ. අතර තමයි. නමුත් මා දකින කරුණක් තිබෙනවා. මේ ලෝකේ හැමදාමත් තිබෙන්නේ වර්තමානයේ විතරයි. අවුරුදු 5000කට පෙර 500කට පෙර 50කට පෙර දැන් තවත් 5කට ලක්ෂ 5කට කෝටි 5කට අනාගතේ. ඒ වර්තමානයේ කියලා මම කියන කොටස 2020 අවුරුද්ද නෙවෙයි. තව ක්‍රීඩා තරඟ නම් ඒ තත්පරය දශම 10න් එකට විදන්න. ඒ දශම එකට තමයි වර්තමානය කියන්නේ. මෙන්න මේ බඳු ජීවිතයේ මොහොතින් මොහොත ගත වී යන එකක්. ඒ මොහොතට කියන එකට අවුරුදු 100ක් නැහැ. ඒ මොහොත ගත වෙන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් අපි මොහොතක් ගැන හිතන්නේ ජීවිතය ගැනම හිතනවා. අවුරුදු 60ක් 70ක් 100ක ජීවිතයක් අපට තියෙනවායි කියලා. ඒ වගේම අපිට අදාළ කයක මව්කුසින් බිහිවී ජීවිත ආසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් ඉන්නවායි කියලා. ඒ වගේම මේ පුද්ගලයා පරලොවට යනවායි කියලා ඊට පස්සේ. කය අතහැරලා. මේ අපිට හිතෙන දේවල් සමාජයට. ඇයි මම එහෙම කියන්නේ? මගෙන් මහනවනේ. මරණයෙන් පස්සේ කවුද යන්නේ මොනවද යන්නේ කියලා මගෙන් මහනවා. මේ මිනිස් සිත පිළිබඳව, චින්තනය පිළිබඳව ලබාගත් අවබෝධයේ තියෙන වැරැද්දම දිට්ඨියක්. ඊට පස්සේ ඒකෙන් හිතන විදිහත් වැරදි. ඒකයි අර පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු කියලා පෙර නොයසූ දහමක්. පෙරසු නොයසූ දැක්මක්. චක්කුම්මද පාදිපදයෙන් සමාජයට නොපෙනුන දැක්මක් ඇති වුණායි කියලා පෙන්වන්නේ. එහෙනම් මම මෑතදී ධර්ම දේශනා කරද්දී මෙන්න මේ කරුණ ටික කියනවා. ඇත්තනම් ඔබ පිළිගන්න. බලමු මම කියනවා මිනිසා යන කාය සහ සිත දෙකක්. ඔක්කො වෙන තැන තමයි පරලෝ යාම, මරණයටපත් වීම. මරණයටපත් වන නොතකලේබරයේ පෙට්ටියක් මත සයනය කරනවා අපට පෙනෙනවා පුද්ගලයා. කතා බහ නැහැ, සිනාසීම් නැහැ, පිළිගැනීම් නැහැ, ප්‍රතික්ෂේප නැහැ, අඩීම් පිටින් මොකද? ඒ මැරිලා හින්දා කියලා ගොඩ එන්න මලේසියෙන් ගැලවෙන්න කල්පනා කරන්න එපා. ඒ කයෙන් සිත ඉවත් වූ නිසා. එහෙනම් මේ සේරම වැඩ ටික කරලා තිබෙන්නේ කය පාවිච්චි කරලා, වචන පාවිච්චි කරලා සිත විසින්. සිත නැති කයට ලෝකෙත් එක්කලා මොනම සම්බන්ධයක්වත් පවත්වන්න බැහැ. පොළොවට පස් වෙලා යන අරුණා. මේ දැන ගැනීම ප්‍රමාණවත් නැහැ. මොකද මේ සිත යන ද්‍රව්‍ය නොවේ. ඔබට ඔබේ ඇඳුම, ඔබේ දුරකථනය මේවා අතට අහු වෙනවා. එහෙම අහු වෙන්නේ. අහු වෙන්නේ නැති නිසා ත්‍රිපිටකයේ උගන්වන මේ සිතේ හැටිය ඉගෙන ගන්න ඕන. එතකොට ඒකට සාක්ෂි නැද්ද අපට හොයාගන්න? තිබෙන්නේ මෙන්න මෙහිමයි. නාහං වික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං යත ඉදං චිත්තං යං ඒවං ලහු පරිවත්තං යත ඉදං චිත්තං. ඒ බුදුන් වහන්සේ කියන්නේ මම මගේ බුදු රසින්වත් දකින්නේ නැහැ හටගත් වේගෙන් නැතෙන දෙයක් සිත තමයි. යාපංචිතං උපමාපි සක්කෝති. ඒකට උපමාවක්වත් දෙන්න නැහැ. අපිට හිතුණට සිත මව්කුසෙන් බිහිවි මැරෙන කල්ම තියෙනවා කියලා බුදුන් වහන්සේ වදාරනවා අසුරු ගසන සැනකින් ලහු වේගයෙන් පරිවත්තන් වෙනස් වෙනවා. මේක අපි තේරුම් ගන්න ඕන. පෙන්වන්න බෑනේ. මට නම් මෙහෙම කියන්න පුළුවන්. දැන් ඔය සැමියා සහ බිරිඳ අතර එයා දැන් වෙනස් වෙලා. එයා ටිකක් අමුතු වෙලා කියලා කියන්නේ. ඒ ඇඳුම් මාරු වෙලා නෙවෙයිනේ.
දැන් ඕක කියන්නේ ඉස්සර හිටපු කෙනා නෙවෙයි දැන් ඉන්නේ. මම කියලා කියනවා. එහෙම නැත්නම් අපි වෙනස් වෙන්නේ නැහැ කියලා කීවට අදාළ සාධක හැමේ ටික දවසක් යනකොට අපේ චින්තනය වෙනස් වෙලා. අමතක කරන්නේ නැහැ කිව්වට අමතක වෙලා. අන්නම ඒ අපි ළඟත් මේ වෙනස් වීම සිදු වෙනවා කියන එක තේරුම් ගන්න. අනතුරු මේකට තව අලුත් දත්තයක් එකතු වෙනවා ත්‍රිපිටකය තුළ. සිත උපදින්නට මිනිසුන්ට තැන් පහක් තියෙනවා. ඇහැ, කන, නාසය, දිව, කය, චක්කසෝත ගාන, දිවහා කාය. මේ පහෙන් තමයි අපට සිත උපදින්නේ. එහෙනම් ඇහි සිත, කනේ සිත, නාසයේ සිත, දිවේ සිත, කයේ සිත කියලා හැම සිංහලෙන් ගන්න පුළුවන් අපිට. ඒ පහෙන් ගත්තම සිත ඇතුළට චිත්ත රූප සකස් වුණාම පස්තර නැතුවට සිතෙන්මත් සිත උපදිනවා. මේක මනෝභාවය කියන්නේ. දැන් ඇහෙන් උපදින සිත මිය යනකොට තමයි කනෙන් සිතක් උපදින්නේ. කනෙන් උපදින සිත මිය යනකොට තමයි නාසයෙන් සිතක් උපදින්නේ. එහෙනම් අර ඇසෙන් කනෙන් නාසයට සිත මාරු වෙනවා කියන එක පිළිගත්තේ කියන්නේ. එහෙනම් කොහොමද මව කුසෙන් ඉඳලා අපිට කය තුල රාමුවක් පේනවා පුද්ගලයෙක් ඉන්නවා වගේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ පඨම සහ ဒုတိ ය ආස්වාද සූත්‍රවල පෙන්නනවා පුතග්ජන මනුස්සයාට අවුරුදු 60ක් 70ක් කයක් තියෙන නිසා කයේ කෙනෙක් ඉන්නවා කියලා ගත්තත් තමක් නැහැ කියලා. අර උපදින කෙනාම තරුණ වෙලා මහලු වෙලා නැදිවිල මහලුවටපත් වෙන නිසා. ගත්තත් තමක් නැහැ කියනවා වරුණා මේක හරිය නිවැරදි කියන්නේ නැහැ. අනතුරු කොමක්ද වදාරන්නේ? සිතයයි කියනු ලැබේද, මනෝයයි කියනු ලැබේද, විඥානයයි කියනු ලැබේද, එය එකක්ම උපදී නැතේ අනිකක්ම උපදී. මේ උපදී නැතේ කියන්නේ අර මව කුසෙන් ජීවිත අවසානයේ මේ අනේක නෙමෙයි. හටගෙන අරමුණ හටගෙන නැතිවීමද. අනිකක් ඊළඟට උපදින්නේ අනිකක්. අනිකක් නම් පළවෙනි එකෙන් මේකට ඇවිදින්නේ නැහැ මොකවත්. මතකද? එහෙනම් අපිට තියෙන්නේ සිතක් නෙවෙයි සිත් පරම්පරාවක්. වහා උපදින්න නැතන සිත් පරම්පරාවක්. ඇස තුල විනාඩියක් තිබුණොත් ඒක සිතක් නෙමෙයි සිත් වැල් සමූහයක්. ශෝකෙන් ඔබ දවසක් හිටියොත් ඒ සිත ශෝකී සිත වුණාට ඒක දවස පුරා හටගෙන සිත් සමූහයක්. අර වෙනස් වෙනවා කියන එකේ තේරුම එහෙමනම් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයනොත් සිත වෙනස් වෙනවා. එහෙමත් නැත්නම් ඔබේ උපදින සතුටට දුකට කනගාටුවට අනුවත් වෙනස් වෙනවා. දැන් අපි හිතමු මෙහෙම මංගල උත්සවයක් තුළ නැත්නම් මද්යපාන උත්සවයක් තුළ සතුටින් ඉන්නවා. ඔන්න දැන් ඉන්න පුද්ගලයා. මේ පුද්ගලයාගේ කනට ඇහෙන්න මොකක් හරි කියපු ඇනුම් පදයක් නිසා මොහොතකින් මේ මිනිස්සයා ඇස් දෙක රතු කරගෙන ගහගන්නවා. දැන් පුද්ගලයා වෙනස් වෙලා. ඒ කයේ අර හැඩ රූප වෙනස් කළේ මොකද්ද එතකොට? අර සිතට ආපු තරහව නැමැති හැඟීම. එනම් කය වචන මෙහෙවන්නේ සිතට ආපු හැඟීම බව තේරුම් ගන්න පුළුවන්ද? ඉතින් එතකොට මේ හැඟීමට අනුව පුද්ගලයා වෙනස් වෙනවනේ කය. එතකොට එහෙමනම් අපට තේරෙනවා එහෙමනම් මව් කුසින් බීවි ජීවිත අවසානයේ දක්වා තියෙන සිතක් නෑ බාහිරේ කයේ කෙනෙක් වෙනුනට සිතින් මොකටක් පාසා වෙනස් වෙන මේ ලහු පරිවර්තන් ඇත්ත. ඒක පිළිගන්න ඕන බුදුරජාණන් වහන්සේ වදාළ නිසා නෙවෙයි අපිට පෙනෙන නිසා. ඉතින් කොහොමද අපිට මේ මොහොතනම් පවතින සිත ඕක දවසක් තිස්සේ සංවර කරන්නේ? කොහොමද ශික්ෂාපදයක සංවර කරන්නේ මට කියන්න? අපිට දෙනවා ශික්ෂාපද සංවරයක්. ශික්ෂාපදයේ සමාදන් වෙන්නේ පන්සලට ඇවිදින් උදේ 6:00ට. එතකොට හැන්දෑව දක්වා කෙනෙක් ඉන්න ඕන මේ ශික්ෂාපදේ රැකෙන්න. අනික තමයි ශික්ෂාපද විනය නැත්තම් කතා කරනවා අදි සීල කියලා ශික්ෂා කියලා අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා කියලා තුනකින් මේක පෙන්නනවා. ඒක මේ බුදුන් වහන්සේ වදාළ සිත මුල් කොටගත් සංවරයක් නෙවෙයි. මව් කුසින් බිහි වුණ පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා මේවා කරන්නේ නැත්නම් ඒ පුද්ගලයා උදේ සිට හවස දක්වා සංවරේ ඉන්නවා කියලා පුද්ගල සංවරයක් ඒක. ඒක වෙනත් ආගම්වලක් තියෙනවා. අපේ බුදු සමයේ ධර්මයේ තේරෙන සමාජයේ ධර්මශාලා ඔස්සේ කලක් තිස්සේ මේක දිනු කරගෙන ඇවිත් තියෙනවා. නමුත්
මම ගත්ත ගාථාවේ හරි බුදුන් වහන්සේ වදාළ පළවෙනි සහ දෙවෙනි ධර්ම දෙක තුලින් හරි හොයාගන්න තියෙන්නේ මොකද්ද? මේ දෙක සම්බන්ධයි. මට හමු වෙනවා නැත්නම් ඔබත් දන්නවා. මංගල ධර්ම දේශනාව තුළ තියෙනවා රහසක්. ඒ රහස තනි වචනයකින් ගන්නවා නම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. පොන්න වචනයක් කියනවා පංච උපාදානස්කන්ධය. ඔය පංච උපාදානස්කන්ධය පාවිච්චි කරන්නේ නැහැ පන්සිල් රටසිල් දසිල් රකින්න අය. ඒගොල්ලෝ පුද්ගලයෙක් වශයෙන් කාය වචන සිත නොකර ඉන්න උත්සාහ කරනවා අර වැරදි. අනතුරු දෙවෙනි ධර්ම දේශනාව හමු වෙනවා. ඒකේ හොඳ රහසක් උගන්වලා තිබෙනවා. කුමක්ද? අනත්ත් ලක්ෂණ සූත්‍රය කියන එකේ තේරුම අනාත්ම ලක්ෂණය. පංචස්කන්ධයේ අනාත්ම ලක්ෂණය බුදුරජාණන් වහන්සේගේ විශේෂ ඉගැන්වීමක්. එතෙක් බුදු සමයට පෙර සමාජයේ පංචස්කන්ධයේ ආත්ම ලක්ෂණය තුල හිටියයි කියන එක අපි ඉගෙන ගන්න ඕන. පංචස්කන්ධයේ ආත්මය තුල කරන්න පුළුවන් මොනවද? යන්න පුළුවන් කොහෙද? පංචස්කන්ධයේ ආත්මය තුල පව් රැස් කරන්න පුළුවන්. එහෙනම් පවේ විපාකේ මරණින්මත ශෝකායස වේදෝ පරම්මරණ දුක්ගතින් උප්පජ්ජති. පංචස්කන්ධයේ ආත්මය තුල පින් රැස් කරන්න පුළුවන්. පිනෙන් පරලෝ යාම තුළ ශෝකායස වේදෝ පරම්මරණ මනුස්ස සෝභග්ගම් මනුස්ස දෝභග්ගම් දිව්‍ය සහව්‍යතං. මනුස්ස ලෝකේ සෞභාග්‍ය සම්පන්නව දුර්භාග්‍ය සම්පන්නව සහ දෙවියන් 6 දෙනා අතර. ඒත් පංචස්කන්ධයේ ආත්මය. පංචස්කන්ධයේ ආත්මය තුළ රූපී හෝ අරූපී ධානය උපදවාගෙන රූපී බඹතල හෝ අරූපී ධාන වලටත් යන්න පුළුවන්. දැන් මෙන්න මේක තේරුම් ගන්න. සත්වයා අපාය යන්නේ. සත්වයක් වශයෙන් ගත් කල නැත්නම් අනාගත ඵලයක් කොහොට හිමිකම් කියන්න සිද්ධ වෙනවා. සත්වයා කාම සුගතිය උපදින්නේ. අරක කාම දුගතිය මේක කාම සුගතිය. සත්වයා බඹලෝ යන්නේ පංචස්කන්ධයේ ආත්මය තුළ. පංචස්කන්ධයේ ආත්මය බුදු සමයේ ගැඹුරින් හදාරන කල මිත්‍යා දෘෂ්ටියක්. පංචස්කන්ධයේ අනාත්මය හැම වෙදී පංචස්කන්ධයේ ආත්මය කියන්නේ මිත්‍යා දෘෂ්ටියක්. දැන් මේ මිත්‍යා දෘෂ්ටිය තුල නේද මේ සත්වය ජීවත් වෙන්නේ. අර මම මතක් කරන දෙයක් තියෙනවා. ඔය 1960 කාලේ වෙන්නේ නැති සත්ත්ව උද්‍යානය බලන්න ගියාම මේකේ කුරුළු පාරාදීසය තියෙනවා. විශාල කණුවක් හිටවලා දැල් ගහලා වටේට විශාල පච් 80ක විතර ප්‍රදේශයක් සියුම් දැල් ගහලා කොටු කරලා තියෙනවා. ඒකට කුරුල්ලන්ට ඒක කොටුවක් බව තේරෙන්නේ නැහැ. ඒකේ ගස්වල ඇවිදින්න කමින් බොමින් ඉන්නවා. අපිට දොරකින් ඇතුල් වෙන්න පුළුවන් වහක්වම කොහෙවත් යන්න නැහැ මේ කුරුල්ලන්. ඔවුන් දන්නේ නැහැ මේක හිර ගෙදරක් බව. ඔවුන් දන්නේ නැහැ ඊට එහා පැත්තේ විශාල මේ ලෝකේ ඉඩක් තියෙනවා කියලා ඇවිදින්න යන්න. ඒත් එතන හිතන් ඉන්නවා මේ පමණයි ලෝකේ කියලා. කුරුල්ලට මේ ලෝකේ මේ කූඩුවක් බව දන්නේ නැතුවා වගේ මේ පෘථග්ජන කියන මිනිස්සයා සංසාරය කියන්නේ හිර ගෙදරක් බව දන්නේ නැහැ. ඒක තථාගතයන් වහන්සේ හරි ලස්සනට කියලා දෙනවා. පාලියෙන් මෙහෙමයි තිබෙන්නේ. භව රාමා භික්ඛවේ පජා භව රතා භව සම්මුදිතා ප්‍රජාව පුතග්ජන පුද්ගලයා මිනිස් වර්ගයා භවය හේවත් කාම රූප අරූප භවත්‍රය ආරාමයක් ස්ථාවර පජින්ති ස්ථානයක් බවට පත් කරගෙන ඉන්නේ. එහි ඇලී ඉන්නවා, අයින් සතුටු වෙනවා. සා තථාගතෝ භව නිරෝධාය ධම්මං දේසේති. තථාගතෝ හෘදය දේශනා කරන්නේ භවාරාමයේ සදානේ භව නිරෝධය සඳහා. ඒක අපේ ඇසින් බලපුවම ඕනේ නැති හිස් පාළු තැනක් යන්න ඕනේ නැහැ. මේක දිනවනේ උගත් දේවල්. එහෙම තමයි පුතග්ජන මිනිස්සුින්ද පේන්නේ. ඒ නිසායි අපිට මේ බුදු ඇසින් පෙන්නපු දේ ආරි සත්‍ය තුල මේ සාරයි කියලා ගන්න එකේ ආරි සත්‍යයට වුණ මොකද්ද කියන අසාරත්වය කියලා හොයාගන්න වෙන්නේ.
අන්න අපට මේ පංචස්කන්ධ විග්‍රහය කියන එක පිළිබඳව අසන්ට දකින්ට ලැබෙන්නේ ධර්මපාසලේ 6 7 8 පොතේ ඉඳලා බුද්ධ ධර්මයේ ඔස්සේ පාසල් බුද්ධ ධර්මයේ ඔස්සේ වචන පහක්. ඒ වචන පහ දැනගන්නවා කියවට ඒකෙන් ඒක කියවෙන්නේ නැහැ. ඒ නිසා දුකටපත් වීම පංචස්කන්ධය දේශනා කළ බුදුරජාණන් වහන්සේ දුකින් අත මිදීමට පංචස්කන්ධය පාවිච්චි කරන්න කියලා දේශනා කළා. මේ අධිශීල ශික්ෂා පදවල අධිචිත්ත ප්‍රතිපදාව තුළ මේක නැහැ. ඒක තියෙන අධි ප්‍රඥා කියලා තව එක තැනක. ඒ දේශනාව මම අද ගන්න නැති නිසා කියන්නේ නැහැ. ප්‍රඥා කියන කොටසක් බුදු සමයේ තිබෙනවා. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ කියලා උන්වහන්සේ සීමා කරපු තැනකුත් තියෙනවා මේ ධර්ම ප්‍රඥාවන්තයින්ටයි කියලා. එහෙනම් අපට ඇහැට නොපෙනෙන සියුම් දෙයක් පිළිබඳව මේ මග යාමේදී තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. අන්න මම ගත්ත ගාථා ධර්මයේ මම මෙතෙන්ට එකතු කරනවා. යෝචේ වස්ස සතං ජීවේ. වස්ස සතං දන්නා ඒගොල්ලෝ ආයුධිකම් වස්ස සතං කියලා අම්මට වඳින්නේ. අවුරුදු 100කට වඩා අපේ අම්මා ජීවත් වෙන්න කියලා ආශිර්වාද කරන එක. ඒ වගේ යම්කිසි පුද්ගලයෙක් අපේ ලෝකේ සම්මත වර්ෂ වලින් අවුරුදු 100ක් ජීවත් වුණත් අපස්සන් නොදැක උදය වැය හේවත් ස්කන්ධ පංචකේ හට ගැනීම. ඒකහං එක දවසක් හෝ එක මොහොතක් යමෙක් ජීවත් වෙනවා නම් මේ ස්කන්ධ පංචකේ හට ගැනීම නිරෝධය කියන එක දැකලා අර නොදැක ජීවත් වෙන අවුරුදු 100ට වඩා අර එක දවස එක මොහොත ශ්‍රේෂ්ඨයි කියලා තියෙනවා. එහෙනම් බුදු සමයේ තියෙන ස්කන්ධ පංචකයාගේ ඉදීම මැරීම දැනගෙන ජීවත් වෙන එක ශ්‍රේෂ්ඨයි. පුතග්ජනයා කියන්නේ කාටද? ස්කන්ධ පංචකය පිළිබඳව දන්න කෙනෙක්. අර පසුගිය කාලේ නාට්‍යයකත් පසුගිය කාලේ ගීතයකත් මම අහලා තියෙනවා මේ මටමයි මේවා වෙන්නේ කියලා කියනවා. අන්න ඒ වගේ අපි කොච්චර හොඳින් ඉන්න උත්සාහ කළා. කොච්චර වැරදි නොකර ජීවත් වෙන්න, කොපමණ වැරදි නොකර ජීවත් වෙන්න උත්සාහ කළා. කරදර මටමයි එන්නේ කියලා ඔක්කොම කියනවා. අර බහෙන් විදිනවා වගේ. ඒ කරදර නැතිව ඉන්න අපි ඊට පස්සේ උත්සාහ කරනවා. අපි ඇහි මට්ටමින් අපට පේනවා. කෑම බීම තියෙනවා නම්, නිවසක් තිබෙනවා නම්, පිහිදම් කරන්න ප්‍රමාණවත් මුදල් හදල් තිබෙනවා නම් කරදර නැහැ. එහෙම තමයි අපේ ඇහෙන් පේන්නේ. ඒ නිසා අපේ සමාජයේ ඔබට වඩා ඔබේ දරුවන් ආර්ථික සමෘද්ධිය කෙරෙහිම යොමු කරනවා. නැත්නම් වෘත්තිකයෙක්ම හදනවා. මේ වෘත්තිකය කියන්නේ කවුද? Taman දන්නා දේ විකුණලා ජීවත් වෙන්න මුදලක් හොයාගෙන ජීවත් වෙන කෙනා. ජනාධිපතිවරයාගේ ඉඳලා කම්කරුවා දක්වා වෘත්තිකයෝ. ඒ වෘත්තිකෙන්ට අවශ්‍යයි නිවෘත්තියක් ජීවත් වෙන්න. වෘත්තිකයෙක් වුණ පමණින් සියල්ල ලැබෙනවද? වෘත්තිකයෙක් වුණ පමණින් සියල්ල ලැබෙනවා නම් කම්කරුවා දුකින් ඉන්න ඕන, කෝටිපති ව්‍යාපාරිකයා සතුටින් ඉන්න ඕන. නමුත් කම්කරුවත් සියලු විනාශා ගන්නවා, කෝටිපති ව්‍යාපාරිකයාත් බිරිඳ වෙඩි තියලා මරනවා, නැත්නම් සියලු විනාශා ගන්නවා. ඊයයි. ඒ පුද්ගලයා තුළ පුද්ගලයාට හොරෙන් අධ්‍යාත්මිකේ වර්ධනය වෙනවා. අර ගහට පාලනය කරන්න දන්නේ නැති නිසා ගහේම සාරය උදව් කරගෙන පෙළලක් වර්ධනය වෙනවා. ගහ දන්නේ නැහැ. නමුත් අනතුරුව මොකද වෙන්නේ? පෙළල විසින් ගහ මරලා දානවා. මේ ජීවත් වෙන්න ගිහින් අපිම දුකටපත් කරන්නා වූ ද්‍රව්‍ය නොවන පිළලක් හෙවත් පිළිකාවක් අපේ සිතේ වර්ධනය වෙන බව අපි දන්නේ නැහැ. ඒක වෘත්තිකයන්ට පාලනය කරන්න බැරි බව තේරෙන්නේ නැහැ. එහෙනම් වෘත්තිකව සූර්තිය වශයෙන් ගත්කම ආර්ථික සමෘද්ධිය කියන එක මිනිස්සුගේ දුක නැති වෙයි කියලා හිතනවා නම් පාලන රටාවක් කවුරු හරි හීනයක් පමණයි. ඊට නොවන බලාපොරොත්තුවක්. ලෝක ඉතිහාසය තුළ ධනවාදයේ සිට සමාජවාදය දක්වා තව පුංචි පුංචි වාද ගොඩක් මේ ලෝකෙ තිබිලා තියෙනවා.
මොනම වාදයකින්වත් ওই ප්‍රශ්නේ විසඳන්න බැරි වුණා. ඒ ශාරීරික දුකට පිළියම් තියෙනවා, මානසික දුකට මනස මුල් කොටගත් ඉගැන්වීමක් ඒ වාදවල නැති නිසා. එක්සයි අපට මේ අවුල හැදෙන හැටි ඉගෙන ගන්න, අපි තුල සිදුවෙනා වූ සියුම් ක්‍රියාවලියක් දර්ශනය කරගන්න, තේරුම් ගන්න ඕන වෙන්නේ. ඒක මම දකින දෙයක් තමයි මුල් සහ දෙවෙනි ධර්මදේශනා දෙක තුළ මේක අවධාරණය කරලා තිබෙනවා. උන්වහන්සේ අවධාරණය කරපු ආකාරයෙන් අපට ඒක තේරුම් ගන්න පුළුවන් නම් මේ තරම් මදයක් කරදරයක් නැහැ. උන්වහන්සේ අවධාරණය කරපු විදිහට නෙවෙයි අපි අද හිතන්නේ. මාගන්ධි කියන සූත්‍රයේ කොහොමද පෙන්වලා තිබෙන්නේ? මම සාමාන්‍යයෙන් මේවා ඔබට කියලා ඇති. දවසක් මම බලන් හිටියා මේ මනෝ උපදේශනය කරන පුද්ගලයෙක් කරපු කවදයක්. පුටු 10ක පෙළියක් තිබුණා. මේ පුටු 10ක පෙළිය මොළට ඇවිදින් මෙයා කනට කරලා මොකක්ද කිව්වා. එයා අනිත් එක්කෙනාට කියන්න කිව්වා දිගටම. එහෙනම් අන්තිම එක්කෙනා කියපු දේ ඇහුවා. දැන් මුලින් මෙයා කියපු දේ සහ අරයා කියන දේ අතර ඉතා විශාල පරතරයක්. කනින් කනට යනකොට Tamanට මේකට අමුද්‍රව්‍ය එකතු වෙනවා සහ අඩු වෙනවා. ඔකට ගම්බද ව්‍යවහාරයේ තිබෙන දේ තමයි ගමරාලගේ කතාව. ගමරාලට බඩේ අජීර්ණයක් නිසා පොඩ්ඩක් පමණ යනවා. නමුත් මේක දැක්කාය ඒ වමනේදී ආකාරය වර්ණනය කරන්නේ කළු පාටට කියලා. ඊළඟ එක්කෙනා එකට එකතු කරනවා කපුටු තට්ටක් වගේ කළු පාටට කියලා. ඊළඟ එක්කෙනා කපුටු තට්ටක් වගේ කපලා කපුටු තට්ටක් කියලා දානවා ඒක. ඊළඟ එක්කෙනා කපුටු තට්ටක් වෙනකොට කපුටෙක් කියලා දානවා. ඊළඟ එක්කෙනා කපුටු 7 දෙනෙක් කියලා දානවා. මේ මිනිස්සයාට කළු පාටට වමන යන්නේ කපුටු තට්ටක් උඩට සමහරයි. නමුත් අන්තිමට ප්‍රවෘත්තිය ගමරාල කපුටු 7 දෙනෙක් වමනය කළා. ඔය 2500ක් ඉතිහාසයේ බුදුන් වහන්සේ හෙළි කර දහම් පදවලට වුණ දේ කියන්න මම ඔය ගත්තේ. උන්වහන්සේ වදාහරන අනිත්‍ය නෙමෙයි අපි අද පාවිච්චි කරන්නේ. උන්වහන්සේ වදාහර පංචස්කන්ධය නෙමෙයි අපි පාවිච්චි කරන්නේ. උන්වහන්සේ වදාළ පටිච්චසමුප්පාදය නෙමෙයි අද පාවිච්චි කරන්නේ. අතින් අත ආපුවම ඒකට කියනවා අනුපුබ්බේන පුතග්ජනගතෝ. ක්‍රමයෙන් අනවබෝධයක් ඇති අයට අතටපත් වීම. අනතුරු ඔවුන්ගේ දැක්මේ පමණට මේ විවරණය වැරදි සහගතයි. අන්නේ නිසා අපට බුදුන් දහම් සඟුන් වදින්න පුදන්න පුළුවන්. බුද්ධ ධර්ම ඉගෙනගෙන විභාග ලියලා පාස් වෙන්න පදවිතානාන්තර ගන්න පුළුවන්. අනුගමනය කරලා දුකින් මිදෙන්න බෑ. ඒකට අදාළ පාර නැති නිසා. ඒ නිසා මම ඔය ඔබට පෙන්වුව ආකාරයට ඒක ඇත්තද කියලා හොයන්න යන්න. ආයතර මම කියව තැනට එනවා. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උපදින සිත. චක්ක විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. පාඩම් කරගන්න ඕන නම් නැවත කියන්නේ අලුතින් තේරුම් ගන්න. එතකොට මේ தත්වයන්හිදී සිතින් සිතට මොකුත්ම යන්නේ නැහැ. අර සෛල අන්වීක්ෂකකින් බලනකොට සෛල දෙකේ බිත්ති දෙකක් තියෙනවා වගේ, එකට එකක් වෙනස් වගේ. මේ ස්කන්ධ පහෙන් පහටත් අතර පරතරයක් තියෙනවා. අපිට පේන්නේ නැහැ නම. ඒ පරතරයක් තියෙන නිසා එක ස්කන්ධ පහකින් අනිකට කිසිවක් යන්නේ නැහැ. මරණින් එහා පැත්තට ගියා ස්කන්ධ පහෙන් එහාටවත් කිසිවක් යන්නේ නැහැ. යන්නේ නැති වුණාට පැවැත්මක් තියෙනවා. ජීවිතේ පුරා පැවැත්මකුත් තියෙනවා. මරණින් ශරීරය අතහැරුණාට ඊට එහා පැත්තට පැවැත්මකුත් තියෙනවා. පැවැත්මේ රහස අපිට හොයන්න බෑ පංචශීලයේ තුල. දස සීලයේ තුල හොයන්න බෑ. උපසම්පදා සීලයේ තුල හොයන්න බෑ. කොහොමද හොයන්න පුළුවන්? හොයන්න පුළුවන් මේ වර්තමානයේ හම් වෙන අරමුණ තුල අපි කරන දේ. තේරුම් ගන්න වෙනවා. දැන් මට මතක් වෙනවා මෙහෙම ඕක. නකුල කියන පියතුමා
බුදුන් වහන්සේ හමුවට ගොස් ස්වාමීනි මට දැන් වයසයි. හැමදාම ඔබ වහන්සේ හම් වෙන්න ඉන්න බෑ. ඒ නිසා ගැඹුරින් බණක් කියනවා නම් බුදුන් වහන්සේ ගැඹුරින් බණක් කියනවා. උපාසකයෝ ඔබ හිතුව දේ හරි. කය ලෙඩ වෙනවා තමයි. කය ලෙඩව සිටියදී සිත ලෙඩ කරගන්නේ. මේක මම හුඟක් දේවල් ඔබට කියයි. හරිම සන්තෝෂයි. යන්නේ මෝනේ සිනාවක් උපදාගෙන සරියුත් මහ රහතන් වහන්සේ හරහා යන්නේ. හරිම සන්තෝෂෙන් අද සදහම් ඖෂධයක් පණිවිඩයක් දුන්නාට බහුව මෙහෙම දේශනාවක් කළා. ඒකයි. ඔන්න අතුරු ප්‍රශ්නයක් එනවා. ඉතින් ඔබතුමා ඇහුවේ නැද්ද කයලදෝ සිටියදී සිරල කරගන්න නැතුව ඉන්න හැටි? නෑ. අනේ ස්වාමීනි මම ගව් ගානක් ඈත ඉඳලා මේක මට පැහැදිලි කරලා දෙනවා නම් මම එන්නම්. ඔන්න මෙතන තියෙනවා කය සිත කියන වචන දෙක. කය ලෙඩව සිටියදී සිත ලෙඩ කරගන්න නැතුව ඉන්න. එතකොට කය ලෙඩ නැතත් සිත ලෙඩ කරගන්න නැතුව ඉන්න පුළුවන්. දැන් මේක විග්‍රහ කරන තැන ඇතුළට එබිලා බැලුවේ නෑ මේක අවුරුද්ද. මම මේක හිමින් කියන්නම් තේරුම් ගන්න බලන්න. දැන් බුදුරජාණන් වහන්සේ කය කීවා. බුදුරජාණන් වහන්සේ කය ලෙඩ සිද්ධි සිත ලෙඩ කරගන්න එපායි කියනවා. බුදුරජාණන් වහන්සේගේ මේ පදයේ බුදුන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේ විස්තර කරන්නේ එහෙනම් සිත ලෙඩ වෙන හැටි සහ නොවන හැටි අරුණාම කය ගැන නෙවෙයි. කය පැත්තකින් තියලා තියෙනවා. දැන් මම ඔබට කියනවා කය කියන්නේ රූප නම් බුදුරජාණන් වහන්සේ එහෙනම් සරියුත් හාමුදුරුවෝ වේදනා සංඥා සංකාර හතර විතරයි විග්‍රහ කරන්න ඕන. මතක තියාගන්න මම කියන දේ හොඳට. කය කියන්නේ සමාජයේ කියන විදිහට රූප නම් එහෙනම් කය ලෙඩ කරගන්න එපා කියලා කය පැත්තකින් තියලා සිත කියන්නේ වේදනා සංඥා සංකාර හතර නම් ඒක විතරක් විග්‍රහ කරයි. එහෙම නෑ. සම්පූර්ණයෙන්ම ස්කන්ධ පංචකයේ රූප වේදනා සංඥා සංකාර පහ තමයි බුදුරජාණන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේ හිත කියලා විග්‍රහ කරන්නේ. මෙතන ඔබට දැක්මක් ඇති වෙනවද? මම මෙහෙම කියන්නේ. ඔබට රූපය කියනකොට ශරීරය මතක් වෙනවා. ඒක ගොඩාක් කාලෙ ඉගෙන ගත්ත දෙයක්. එතකොට ඔබට ඉගෙන ගන්නත් හම්බ වෙනවා රූප කියන්නේ කය වේදනා සංඥා සංකාර නාම කියලා කවුරු හරි කියපු දෙයක්. පාලියේ තියෙන එක ඇත්තටම සිංහල ත්‍රිපිටකෙත් මෙහෙම තියෙන තැන තියෙනවා. අදට කියන්න. නම් රූප කියන්නේ ශරීරයට විතරක්. තවත් එහාට ගන්නවා. ඔබ ඉගෙනගෙන තියෙනවා පඨවි ආපෝ තේජෝ කියලා වචන හතරක්. කවුරු හරි අතින් අල්ලලා තියෙනවද පඨවි ආපෝ තේජෝ ආය? නැහැ. අල්ලන්න බෑ. මොකද මේ පෙනෙන්නේ වර්ණ ගන්ධ රස ඕජා පඨවි ආපෝ තේජෝ කියන්නේ විද්‍යාව ගන්නන මූල ද්‍රව්‍යක 118කට වඩා සියුම් වෙනස් තත්වයක් මූල තත්වයක්. අල්ලන්න බෑ. ඉතින් පඨවි ආපෝ තේජෝ පේන්නේ නැහැ. ඒක නිසා හට ගන්න වර්ණ ගන්ධ රස ඕජා තමයි අපිට පෙනෙන්නේ. නමුත් පඨවි කියන්නේ මස් කියලා. ආපෝ කියන්නේ වතුර කියලා. තේජෝ කියන්නේ උණුසුම කියලා. වායෝ කියන්නේ සුලඟ කියලා ගත්තම් ද්‍රව්‍ය කොට අපි හදා ගන්නවා. ඒ නිසා රූප කියන්නේ ශරීරය කිව්වත් කරදී රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ කිව්වත් කරදී. ඇයි එහෙම කියන්නේ මම? රූප පදයට පාලිය වෙනවා තවත් වචන ටිකක්. දැන් ඇහැ සම්බන්ධයෙන් ගන්නකොට හමු වෙන අරමුණට කියන්නේ රූප රූපය. කන හමු වෙන ශබ්දයට කියන්නේ ශබ්ද රූපය. නාසයට කියන්නේ ගන්ධ රූපය. දිවෙන් හමු වෙන එකට රස රූපය. එහෙමත් රූප හයක් තියෙනවා. ඒ රූපයි මේ රූපයි කලවම් කරගත්තම වැඩේ වර්ධින්නේ නැද්ද? අර වේදනාව හේවත් විඳීමට කාය කියනවා. සංඥාව හේවත් හැඳිනීමටත් කාය කියනවා. සංකාර හේවත් ඇලීම ගැටීමටත් කාය කියනවා. විඥාන හේවත් හඳුනා ගැනීමටත් කාය කියනවා. වේදනා කාය, සංඥා කාය, සංකාර කාය, විඥාන කාය. දැන් මේ හතර ඔබට තේරෙනවානේ චෛසික කියලා. අන් චෛසික වලට කාය කියන්නේ කාය නෙවෙයිනේ. එහෙම තේරුම් ගන්න. නමුත් මේ වේදනා සංඥා සංකාර කාය හතර හටගන්නේ රූප කාය මුල් කොටගෙන. ඒ රූප කායයි රූප කයයි දෙකක්.
ඔබේ ඇහැට පෙනෙන ශරීරයේ රූප කියලා ගත්තොත් එහෙම පොඩි ප්‍රශ්නයක් එනවා. කවමදාකවත් තණ්හාව නැති කරන්න බැරි වෙනවා. ඇයි? තණ්හා හයක් නේ පෙන්වන්නේ. රූප තණ්හාව කියන්නේ ශරීරයට දෙන තණ්හාව නෙමෙයි. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. තණ්හා හයක් තියෙනවා. ඒ හයෙන් පෙන්වන්නේ මොනවද? රූප අරමුණට, ශබ්ද අරමුණට, ගන්ධ අරමුණට, රස අරමුණට, ස්පර්ශ අරමුණට තියෙන මුලාවටයි තණ්හාව කියන්නේ. දැන් ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සබ්ද නිර්වාණය කියලා චතුස්සත්‍ය දේශනා කරනවා. ඒ දොරවල් හයෙන් තණ්හා හයක් නැති කරන්න තියෙනවා. රූප කියලා ශරීරය ගත්ත කට්ටිය කොහොමද නැති කරන්නේ මට කියන්න? තණ්හායට ගලවන හැටි මට කියන්න. අන්න එහෙමයි මේක මම කීවට නෙමෙයි පිළිගන්න ඕනේ. තථාගතයන් වහන්සේත් වදාරන්නේ මා පිටක සම්පදානේන කියලා. පිටක සම්ප්‍රදාය තිබුණත් පිළිගන්න කියලා නෑ. වෙන්න පුළුවන් විදිය හොයලා බලන්නකො. බුදුන් වහන්සේට වරදින්න බෑ, අපයට වරදින්න පුළුවන්. අර අනුභුබ්බේන පුතක් ජනගත ඔයාට පේන්නේ. මතක තබා ගන්න ඕනද? එතකොට එහෙනම් රූප තණ්හා කියන්නේ ශරීරයට තියෙන තණ්හාව නෙමෙයි. රූප අරමුණ හතුරාකොට විතුරාකොට ඇලෙනකොට ගැටෙනකොට රූපේ හතුරාකොට ගැටෙනකොට රූපය හතුරාකොට ඇලෙනකොට එතන තියෙන මුලාවටයි රූප තණ්හාව කියන්නේ. එතකොට ඒ රූප කියන්නේ ශරීරයේද? අරමුණනේ. ශබ්දේ අරමුණක්. අර මීදිය පුද්ගලයාට දැනෙන්නේ නැති සිතේ අරමුණක් උපදින්නේ නැති නිසා. ශබ්ද අරමුණකෙහි මුලාව ශබ්ද තණ්හා. දැන් අර පංචස්කන්ධේ රූප ශරීරය කියලා ගත්තොත් තණ්හායට ගලපන්න බැරි බව තේරෙනවද ඔබට? අන්න එහෙමයි අපි කතා කරන්නේ. මම මේක මොකටද ගත්තේ? බුදුරජාණන් වහන්සේ රූපේ අතහැරියා, කය කියලා. ඊට පස්සේ සරියුත් හාමුදුරුවෝ රූප වේදනා සංඥා සංකාර පහෙන් විග්‍රහ කරන්නේ කය නෙමේ හයම සිත. පහම. ඒක කියන්න මම ඔය ගත්තා. ඒක හොඳට හිතන්න මම කියන කරුණ. බුදුන් වහන්සේ කය ලෙඩ වෙනවා තමයි කියලා සිත ලෙඩ කරගන්න එපායි කිව්වා. එහෙනම් සරියුත් හාමුදුරුවෝ ඊට පස්සේ ආයේ කය ගැන කියා ඉන්න ඕනේ නැහැ, සිත ගැනනේ කියන්න ඕනේ. ඒ සිත පංචස්කන්ධයේම සිත නේද? අන්න අපි පෘථග්ජන මනසින් රූප පඨවි ආපෝ තේජෝ නැත්නම් කය වේදනා සංඥා සංකාර නාම කියලා නාම රූප අතින් අහු වෙන જાති නාම අතට අහු වෙන જાති කියලා කැඩුවා. දැන් ඉතින් මට හිතෙන දේවල් ටිකක් මම කියන්නම්. අපි පේනවා අපිට තිරසන් සත්තු පේනවා. නමුත් ඊට එහා පැත්තට පේනවා භූත ප්‍රේත කියලා දුගතිගාමී සත්ව විශේෂයක් පොතේ තියෙනවා. දේව කියලා සත්ව විශේෂයක් තියෙනවා. බ්‍රහ්ම කියලා සත්ව විශේෂයක් තියෙනවා. අපට අහු වෙන රූප මේ කාටවත් නැහැ. නමුත් අපායෙත් පංච උපාදානස්කන්ධය, දිව්‍ය ලෝකෙත් පංච උපාදානස්කන්ධය, බඹලොවත් පංච උපාදානස්කන්ධය තියෙනවා. එහෙනම් රූප තියෙන්න ඕන නේද? පඨවි ආපෝ තේජෝ රූප තියෙනවා නම් අනිවාර්යෙන්ම දෙවියෝයි පෙරේතයෝයි බ්‍රහ්මයෝයි මව්කුසකින්ම උපදින්න වෙනවා. ඇයි මාස 6ක් 7ක් ඉඳලා තමයි සතෙක් උපදින්නේ. අපි මාස 10ක් ඉඳලා අලියෙක් නම් මාස 24ක් ඉඳලා. ඇයි මේ යනකොටම බණ්ඩුක දිව්‍ය පුත්‍රයා වුණේ? මේ යනකොටම ප්‍රේතෙක් වෙන්නේ ඇයි මේ යනකොටම බඹලෝ යන්නේ? එහෙනම් ඒ වයේත් රූප කියන ස්කන්ධය තියෙනවා. ඒක අතින් අල්ලන්න පුළුවන් නම් තියෙන්න බෑනේ. මම මේ සේරම විස්තර කරන්නේ ඔබේ දෘෂ්ටිය ඍජු වෙන්න වෙන මොකටත් නෙමෙයි. මේ ඔක්කොම ටික මේ ත්‍රිපිටකේ පොරා තියෙන කරුණු කියවලා එකතු කරලානේ තියෙන්නේ මම. ඒ නිසා ලක්ෂයක් ඉඳගෙන මේ සමාජයේ කිව්වත් බුදුදහමේ රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ නැත්නම් කය කියලා මම තනියම අනිත් පැත්තේ. මම එයාට කියනවා එහෙනම් මෙන්න මේ ටික ඔප්පු කරන්න. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හාය උප්පජ්ජමානෝ උප්පජ්ජති එත්ත නිසමානෝ නිසති එත්ත පහියමානෝ පහියති. සෝත ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හාය උප්පජ්ජමානෝ උප්පජ්ජති එත්ත නිසමානෝ නිසති එත්ත පහියමානෝ පහියති. ඇහැ ජීවත් වෙනකොට ඇහැට හම් වෙන අරමුණ ප්‍රියමිහිරි වශයෙන් ගන්නවා. එතකොට ඇහි හට ගන්නවා රූප තණ්හාව. උප්පජ්ජමානෝ උපදිනවා. රූප තණ්හාව කියන්නේ ශරීරයට දෙන තණ්හාව නෙමෙයි, රූප අරමුණට තියෙන මුලාව. ඒක රූප තණ්හාව, රූප අරමුණට තියෙන. උපදිනවා නම් උපදිනවා, වාසය කරනවා නම් වාසය කරනවා. අන්න පෘථග්ජන ගාව තියෙන්නේ මේ උපදින එකයි වාසය කරන එකයි.
පහිය මානව පාරට බුදුහාමුදුරන්ගේ ධර්මයේ දන්නේ නැතුව යන්න බෑ. කන සම්බන්ධයෙන් ශබ්දය. ශබ්ද තණ්හා උපදිනවා නම් උපදිනවා, වාසය කරනවා ප්‍රහීන නම් ප්‍රහීන වෙනවා. දැන් තණ්හාය තියෙන ශරීරය නිසාද අරමුණු හය නිසාද? කල්පනා කරන්න. මේ ශාලාව තුළ මම ඔබට සත්තට්ඨාන කුසල සූත්‍රය දේශනා කරමින් සත්තට්ඨාන කුසල සූත්‍රයේ පෙන්වනවායි කියලා තිබෙනවා. ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, සිත නිසා මේ දොරවල් 6 නිසා මිනිසෙකුට වේදනා 6ක්, සංඥා 6ක්, සංකාර 6ක්, විඥාන 6ක් පහළ වෙනවා. එහෙනම් රූප වේදනා, ශබ්ද වේදනා, ගන්ධ වේදනා, රස වේදනා, පොට්ටබ්බ වේදනා. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. දැන් ස්කන්ධ පහවල් පහළ වෙන්නේ දොරවල් 6න් නේද එතකොට? ඒ සත්තට්ඨාන කුසල සූත්‍රයට අනුව ගත්තල මිනිස්සෙකුට දොරවල් 6 නිසා එකවරකට එක බැගින් අරමුණු ගන්න මොහොතට මේ ස්කන්ධ පහ නම් වූ ධර්මතාවය හට ගන්නවා. දැන් ස්කන්ධ පහ නම් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා වර්ධින හැටි සහ ගැලවෙන හැටි කියලා දෙන්න දේශනා කළේ ස්කන්ධ පහ තුල නම් ස්කන්ධ පහේ අපේ දැන්ම වැරදි නම් එතනින් එහාට කොහොමද අපි මේ ගමන යන්නේ? මේ මං ඉදිරිපත් කරපු කාරණා ටික අනුව හිතලා බලන්න. ඒ නිසා මම කියන්නේ ඒකයි ධර්ම විවරණේ ස්කන්ධ පහ තුළ මේක යොදා ගන්න බැරි බැවින් අපි අඳුරේ අතපත ගන්නවා. නමුත් මතක තියාගන්න පාලිය ත්‍රිපිටකයේ සිංහලට පරිවර්තනය කිරීමේදී ওই පටවියාපෝ තේජෝ වත හතර කියන හතර රූප කියලා සිංහලෙන් තියෙනවා තමයි සූත්‍රවල. මතක තියාගන්න. තිබුණට පිළිගන්න කියලා නෑනේ. අපි ළඟ වෙන්න පුළුවන් දේ තේරුම් ගන්නකො. රූප තණ්හාව කියන්නේ ශරීරයට තියෙන තණ්හාවද? නෑ, රූප අරමුණ. අපිට හම්බ වෙන ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ තමන් ප්‍රිය කරන රූපයට තියෙන මුලාව. ශබ්ද තණ්හාව කියන්නේ ශබ්දයට තියෙන මුලාවනේ. නම් තණ්හාවයි හම්බ වෙන්නේ අරමුණ මුල් කොටගෙන. ඒකට ඒ අරමුණ නේද රූප වෙන්නේ, ඒක නේද වේදනාවෙන් විඳින්නේ, ඒක නේද සංඥාවෙන් හඳුනන්නේ, ඒක නේද සංඛාරයෙන් බැඳෙන්නේ, ඒක නේද විශේෂයෙන් දැනගන්නේ විඥානය. දැන් පංචස්කන්ධය හටගෙන නැතෙනවා. ඇහෙන් පංචස්කන්ධ සමූහයක් හටගෙන නැතෙනවා ටිකක් කරලා යනකොට. දැන් සිත උපදිනවා කනට, ශබ්දයට. දැන් අර ස්කන්ධ නැසෙලා තමයි කනට ස්කන්ධ පහ පහළ වෙන්නේ. එතකොට එතන ශබ්දයේ මුල් කොටගත් ස්කන්ධ පහ, ගන්ධයේ මුල් කොටගත් ස්කන්ධ පහ. එහෙනම් ස්කන්ධ පහේවා දොරවල් 6න් 6 ආකාර හට ගන්නවා. ජීවිතය කියන්නේ ස්කන්ධ පහෙන් පහට හට ගන්න උපත් මරණ විශාල ප්‍රමාණයක්. මම ඊපෙරදාකට උදාහරණයක් කිව්වා. දැන් අර ඉගෙන ගන්න කාලේ අපිට මීටර රූල දෙනවා. මීටර කීයද? 1යි. හැබැයි 1 ඊට පස්සේ බෙදනවා සෙන්ටිමීටර් 100කට. අර එකේ එක තුල 100ක් තියෙනවා ඒ වුණාට. ඊට පස්සේ සෙන්ටිමීටර එක ආයෙ බෙදනවා 10ට. එතකොට ඒ එක තුල 10ක් තියෙනවා. අන්තිමට එක කියන්නේ 10000ක්. තව හිතින්ම බෙදන්න ගත්තොත් ඒ ජීවිතේ එකක් වුණාට අර ජීවිතේ නිකන් මීටර කෝදුව වගේ. ඊට පස්සේ සෙන්ටිමීටරේ වගේ තමයි පංචස්කන්ධය තමයි ඒකකය. ජීවිතේ අවුරුදු 60ක් 70ක් 100ක් ජීවත් වුණත් ඒකකේ නැත්නම් එක පංචස්කන්ධය. පංචස්කන්ධයේදී අතීත පංචස්කන්ධ නැහැ, අනාගත පංචස්කන්ධ ඇවිදින්නේ නැහැ, පවතින්නේ වර්තමාන ස්කන්ධ පංචකේ විතරයි. ඒක හදන්න පන්සිල් වලට, දසසිල් වලට, අටසිල් වලට, සම්පදා සිල් වලට මොනවටවත් බෑ. මොකද ඒක ස්කන්ධ පංචකය තුළ නෙමෙයි මේවා හදලා තියෙන්නේ. අන්න එහෙමයි අප පිළිබඳව ගැඹුරු විවරණයට අපි යන්න ඕන. දැන් ඊට පස්සේ මේක පිළිගන්නවා නම් පිළිගන්නේ මම කියන නිසා නෙවෙයි. පොතේ තියෙන නිසා නෙවෙයි. ඔබ ළඟ මේක සිදු වෙනවා. දැන් ඔන්න ඊට පස්සේ මිනිස් වර්ගයා බුදුන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා කරගත්ත වැරැද්ද සරියුත් හාමුදුරුවෝ උගන්වනවා. ඔබයි මමයි දෙදෙනාත් බුදුබණ තේරෙන්න ඉස්සෙල්ලා ළමා කාලේ ওই වැරද්ද තමයි කරගත්තේ. ඒ වැරද්ද නේද අපට දුක් හැදෙන්නේ. ඒ වැරද්ද නේද අපිව අමාරුවේ දැන්නේ. මේක තේරුම් ගන්න ඕන කරුණ. ඒ නිසා ඇහැට පෙනෙන්නේ නැති දෙයක් ඒක. ඒක ඒ නිසා තමයි අපාගත සත්වයාට
පාපයේ තියෙන අරමුණේ. ඔහු පාපේ ඉන්නේ. ශරීරය තුළ නෙමෙයි. දෙවියන් පින අරමුණ තුළ ඉන්නේ. බ්‍රහ්මයන් ධාන අරමුණ තුළ ඉන්නේ. ඔහුට රූපේ වෙන්නේ උපාදානය වෙන්නේ පව හරි පින හරි ධානය හරි. ක්‍රමේ නැහැ. ඇයි මම එහෙම කියන්නේ? එහෙම කියන්නේ මෙන්න මේ කාරණේ නිසා. සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනී. සත්වයෝ සසර ඇවිදිනවා උපදින්න මැරෙමින්. මොනවෙන්ද අපි සත්‍යය සසර යන්නේ කියලා බලන්න. දෙපයින් යන්නේ නැහැ. කයෙන් යන්නේත් නැහැ. එහෙනම් පව් නැමැති හේතුවේ අනාගත ඵලය අපායයි. පින් නැමැති හේතුවේ අනාගත ඵලය කාමසුගතිය. ධාන නැමැති හේතුවේ අනාගත ඵලය බඹලෝ. පවෙන් පිනෙන් ධානයෙන් පරලෝ යන්නේ. එහෙනම් සත්වයාට නිත්‍ය වෙලා තියෙන්නේ කය හෝ බාහිර වස්තු නෙවෙයි. පව හෝ පින හෝ ධානය. ඇයි? අනිත්‍ය නිච්ච සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ දේවල් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් අරගෙනයි සත්වයා සසර ඇවිදින්නේ. දැන් අපායටත් නිත්‍ය සුඛ ආත්ම වළංගුයි, දිව්‍ය ලෝකයටත් නිත්‍ය සුඛ ආත්ම වළංගුයි, බඹලෝකටත් නිත්‍ය සුඛ ආත්ම වළංගුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට නිත්‍ය සුඛ ආත්ම වළංගුද? අන්න ඒක තේරුම් ගන්න. මෙබැවින් බුදුරු හෙළි කරන දහමට සපුරා එරෙහි පටහැනි දහමක් තුළ තමයි පු탁ජන මිනිස්සුනේ සමාජයේ ඇවිදින්නේ. ඔවුන් හොයන සැනසීම ලෞකික වශයෙන් හොයන අරන ඌට ලෝකෝත්තර සැනසීම කියලා එකක් පිළිබඳව මොනම අවබෝධයක්වත් දශමයක්වත් නැහැ මේ අය. ඔවුන්ට තේරෙන්න ඕන සත්වයා කකුල් දෙකෙන් සසර ඇවිදින්නේ නැහැ. පවෙන් පිනෙන් ධානයෙන් තමයි තුන් ලෝකේ සකස් වෙන්නේ. භවත්‍රය සකස් වෙන්නේ. පවෙන් යනවා කියන්නේ මොකක්ද? අර ස්කන්ධ පහෙන් පහට මොකවත් යන්නේ නැත්තම් මොනවද යන්නේ? ඒක ඉතින් යන දෙයක් වශයෙන් පෙන්වන්නේ බුදුරජාණන්. අන්න අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදං හෝති. හේතුඵල. ස්කන්ධ පංචකයේ ඉක්මවා යමින් ස්කන්ධ පංචකය හටගෙන නැසෙන කාලය තුල අනාගත ඵලයක් උපදින්න හේතු අපේ නිදන්ගත කරනවා. කම්ම නිදාන. නිදන්ගත කරනවා. නිදන්ගත කරපුවාම යම් දෙයක් වෙන රජ කාලේ නිදන්ගත කරොත් එහෙම එදා ආයෙත් පාවිච්චි කරන්න හම් වෙන පස්සේ කාලේ ආයෙත් හාරලා ගන්න. මේ නිදන්ගත කරන්නේ කොහෙද? gedara නෙවෙයි, කය තුල නෙවෙයි, ස්කන්ධ පංචකය නැමැති ඒකකය තුල. කොහොමද නිදන්ගත වෙන්නේ? ඊළඟ වචනෙට අපි එමු. දැන් අපි කියන පවෙන් පරලෝ යනවා, පිනෙන් පරලෝ යනවා, ධානයෙන් පරලෝ යනවා කියලා අපි වචනයක් කියනවනේ. දැන් බුදුන් වහන්සේ වච්චගොත්තට වදාළ වචනේ හොයාගන්න මේ අය. ස උපාදානස්සකෝ අහං වච්ච උප්පත්තිං පඤ්ඤාපේමි නෝ අනුපාදානස්ස. සිංහලෙන් මේක උත්තරයක් බුදුරජාණන් වහන්සේගේ. කාටද වච්චගොත්තට උත්තරය? ප්‍රශ්නෙකට උත්තරයක් දුන්නා. ප්‍රශ්නේ අනික් ශාස්ත්‍රවරු සත් මිනිස්සු මරණහම උපදින දැන් කියනවා. ඔබ වහන්සේ හැමෝම උපදිනයන් කියන්නේ. සමහරව ආශෝෂය කරගත්තා දුකින් මිදෙනවා කියනවා ගිය තැනක් කියන්නේ මරණින් එහාට. මට මේක ගැටලුවක්. අපේ යටත් ගැටලුව එකනේ මොනවද යන්නේ පරලොවට කියලා. ස උපාදානස්ස උපාදාන සහිත කෙනාට මම උත්පත්ති පනවනවා. උපාදාන නැත්නම් උත්පත්ති පනවන්නේ නැහැ. දැන් සත්‍යය පවෙන් පිනෙන් ධානයෙන් නම් පරලෝ යන්නේ පව නෙවෙයිද උපාදාන වෙනව ඇත්තේ? පින නෙවෙයිද උපාදාන වෙනව ඇත්තේ? ධාන නෙවෙයිද උපාදාන වෙනව ඇත්තේ? පව හරි පින් හරි ධාන හරි කියන්නේ ද්‍රව්‍යද? දැන් තව වචනයකට එනවා. උපාදානේ බයං දිස්වා ජාති මරණ සම්භාවය. දේවදූත සූත්‍රයේ ගාථා තුනෙන් එකක්. සත්වයාට ජාති මරණ දෙක ගැනත් දෙන්නා උපාදානයේ බියක් වශයෙන් දැක්කොත් දැක ඔබට උපාදානයෙන් මිදෙන්න පුළුවන් නම් අනුපාදා විමුච්ඡන්ති. ජාති මරණ නැහැ. සංසාරයේ උපාදානයේ මුල් කොටත් ගමනක් බුදුදහම උපාදානයෙන් මිදීම මුල් කොටගත් ශාස්ත්‍රයක්.
අර උපාදානයේ වෙන තැන උපාදානෙන් මුදවා ගන්න පාවිච්චි කරන්න ඕන. ඉතින් ඒක අපට තේරෙන්න ඕනනේ. වෙන හැටි තේරෙන්න ඕන, නොවෙන හැටි තේරෙන්න බෑ. මහා විශාල කාලයක් දෙන්නේ නැහැ මේකට. ස්කන්ධ පංචකය හට ගැනීම කියන මොහොත තුළ උපාදානයක් සිද්ධ වෙනවා. අන්න ස්කන්ධ පංචකයෙන් අනිකට මොකවත් යන්නේ නැති වුණාට මේ උපාදානය කියන වැරැද්ද නිසා ඒකට පුළුවනි ආපහු සතෙක් හදන්න නැත්තම් ඵලයක් හදන්න. දැන් උතන පෙන්නනවා ඊළඟට ඉන්දින් ශ්‍රමණ බවත් ගෞතමයා නෙනි සත්වයා මෙහෙන් මිය ගියේ නම් තවත් කයකට උත්පත්ති ලැබුවේ නැත්නම් මේ අතර මොනවද ඔහු අල්ලන් ඉන්නේ? මොනවා තුලද ඔහු රැඳී ඉන්නේ? එතන තව ආත්මයක් තියෙනවා. එහෙම නැත්නම් ගන්ධබ්බෙක් ඉන්නවා කියලා හැම බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. උපාදාන. මේ උපාදාන කියන වචනෙන් සිදුවෙන දේ අල්ලන්න බෑ අපට. නමුත් වෙන හැටි කියලා දෙනවා, මේ නොවන හැටි කියලා දෙනවා. ඒකනේ මම කියන්නේ මේක සියුම්ව තේරුම් ගන්න ඕනේ කියලා. අන්න සරියුත් මහරහතන් වහන්සේ මේකට ගන්නේ ඔය ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උපදින්නා වූ ස්කන්ධ පංචකේ නම් වූ ඒකකේ. දැන් ඒ සිත කය නෙමෙයි. රූප වේදනා සංඥා සංකාර පහම හිත. මම ඒ තීරණයට එන්නේ සරියුත් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ සාකච්ඡාවේ. කවුරු වැරදි කිව්වත් මම උන්වහන්සේ දෙන්නට ගරු කරනවා, ඒක පිළිගන්නවා. මොකද අපට වැරදුනාට උන්වහන්සේලාට වරදින්න බෑ. ඒ නිසා ඔබ නිගමනයකට එන්න මේ ස්කන්ධ පංචකයේ රූප කියන්නේ කය නෙවෙයි කියලා. ඒ සසම්බාරික කය පඨවි ආපෝ තේජෝ ඒවා ඇහැට පේන ද්‍රව්‍ය මට්ටමේ අර සිතට එනකොට රූපේ අරමුණට අවශ්‍යිත, ශබ්දයට අරමුණ අවශ්‍යිත, පව අරමුණට අවශ්‍යිත, පිනවට අරමුණට අවශ්‍යිත, රූපී ධානයේ අරමුණට අවශ්‍යිත, දිව්‍ය ලෝකයේ අරමුණට අවශ්‍යිත. මනෝ කුබ්බංගම ධම්මා. ගැඹුරුයිනේ. අපි නිකම්ම හිත මුල් වෙනවා කියලා පොන්චි කාලේ පාඩම් කරගත්තට. සිතේම විකාශනය නේද මේ සංසාරය කියන්නේ. සිතේ පරිහානිය අපාය. සිතේ දියුණුව දෙවියන් අතර සහ බ්‍රහ්ම. දියුණුව ඇරුණාම ප්‍රඥාව නෙවෙයි. සිතේ පරිහානිය සහ දියුණුව තමයි සංසාරය කියන්නේ. එතකොට සිතේ පරිහානිය සහ දියුණුව තුළ උපාදානය නම් වූ මුලාව තියෙනවා. ආත්ම දෘෂ්ටිය නම් වූ මුලාව තියෙනවා. ඒ නිසා ගැලවෙන්න බෑ, ඇවිදින්නයි පුළුවන්. ඔබ දැකලා තියෙනවනේ ඔය මේ නගරේ තියෙන ඔය වැද්දුම් වැල්දින් කටයුතු කරන තැන. මම මේ අද ඊයේත් ඔය උදාහරණයක් කියමින් ඉන්නවා. කාලේ කම්බියක් අරන් වෘත්තාකාරව රවුම් කරලා පාස්සන්න. හොයන්න බැරි වෙන්න. දැන් මේකට කූඹියක් ඇතුල් කරන්න යන්න. ඌට දැන් මේ කම්බියෙන් නිදහස් වෙන්න ඕන. ඌ යනවා මේ පැත්තට රවුමක් ගිහින් බැලුවා ඉව නෑ, ආපහු රවුමක් ගිහින් බැලුවා, ආපහු බැලුවා, ටිකක් දුර ගියා. යන්න දෙයක් නෑ. උපාදානය තුළ අපායයන්ඩයි, දිව්‍ය ලෝකයන්ඩයි, බ්‍රහ්ම ලෝකයන්ඩයි සසර ඇවිදින්න යනවාම ගැලවෙන්න තැනක් කොහේ හරි තියෙනවද? අපායෙත් නෑ, දිව්‍ය ලෝකෙත් නෑ, බ්‍රහ්ම ලෝකෙත් නෑ. බුදුරජාණන් වහන්සේ මිනිස් ශරීරයක් ගත්ත අයට මේකෙන් ගැලවෙන්න වීරිය කරලා ස්කන්ධ පංචකය පාවිච්චි කරලා උන්වහන්සේ වදාළ විදිහට පාවිච්චි කරලා විතරයි ගැලවෙන්නේ වදාළේ. මොකද දෙවියන්ට තේරෙයි කියලාද? නෑ. අපාගත සත්‍යය ඒකට සැපයි, ඊට තේරෙන්න නුවණක් නෑ. දෙවියෝ ඉන්නේ දිව්‍ය කාමයක. මේ අපේ මනුස්ස කාමයට අපිට අතහරින්න බෑ. දිව්‍ය කාමයේ මොකක්වත් දුක් නෑ. දැන් මනුස්ස කාමේ නම් ලෙඩවීම, මහලුවීම, අකලෝදහමේ කම්පාව තියෙනවානේ. දිව්‍ය කාමයේ මොකක්වත් නෑ. සම්පූර්ණ කාලයම සතුට. මේක අතහරින්න නැත්නම් ඒක කොහොමවත් අතහරින්නේ නෑ. ගෙවෙන කාලය. ධානා කාමයේ ඊටත් වඩා වැඩි. ඒකේ නිවීම හා සමානවම සංසුද්ධාවක් තියෙන්නේ. අර ඈත් යට වෙලා ඇරුණාම නැත්නම් ඒක ඉන්න කල්ම නිවීමක් තියෙනවා. නමුත් අවිද්‍යාව දුරු කරගන්න ගියේ නැති නිසා අංගුත්තරිකායේ තිකනිපාතේ සූත්‍රවල තියෙනවා මේ බ්‍රහ්මයෝ පෘථග්ජන සමාජයේ බ්‍රහ්මයවත් භාවනාව වැරදි පැත්තෙන් අරන් ගිය අත්කිලමතාන යෝගින් මරණින් පස්සේ තිරිසන් പ്രേත නිරි වෙලා උපදිනවායි කියන්නේ. නමුත් ඒකේ ආර්ය පුද්ගලයා මෙතෙන් ගියොත් එහෙම මෙතනින් පිරිනවම් ගන්නවා කියලා තියෙනවා. ඒ දෙකක්. ආර්ය පුද්ගලයාගේ මේ රූපී ධානයෙන් පරලෝ යාම එකක්, අනාර්ය පුද්ගලයාගේ මේ ධානය එතනින් කියවෙන තව එකක්. එහෙනම් අර කූඹියාගේ කම්බි වෘත්තය තුළ ගමන වගේ සත්‍යයට
බුදුබණ නොතේරෙන තාක්කල් පව් කරමින් පින් කරමින් ධ්‍යාන වඩමින් සසර ඇවිදින්න තමයි පුළුවන්. මේක තිබෙන තැන තමයි ඔබ ඉගෙන ගන්න අවිද්‍යා පත්‍ය සංඛාර. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එකේ තේරුම අවිද්‍යාව හේවත් මහා නොදන්නකමක් තුළ සත්‍යය කුසල කර්ම අකුසල කර්ම රැස් කරයි. අපි දැන් බලමු. අකුසල කර්මයට කියනවා අපුඤ්ඤාභි සංඛාර. පුණ්‍ය කර්මයට කියනවා පුණ්‍යාභි සංඛාර. ඥාන කර්මයට කියනවා අනිජ්ජාභි සංඛාර. ඇයි මේකට අභිපදයක් දැම්මේ? අනාගතේ අපාය හෝ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක උපදින්න හේතුවක් ඉතුරු වෙන බැවින්. අபிසංකරෝ. ඒ සූත්‍රයට පරිමංශන කියනවා ඒක මුලින් නැද්ද අවිජ්ජාගතෝ යම් වික්කේ පුරුෂ පුද්ගලෝ කියලා. දොස් කියයි කියලා හරි විවේචනය කරයි කියලා හරි මහානකමෙන් පන්නයි කියලා හරි අපේ අය ඔක කියන්න බයයි. මේ පෘථග්ජන පුද්ගලයාට පංචස්කන්ධය තුල තමයි පින තියෙන්නේ පංච උපාදානස්කන්ධය බවට පත් වෙනවා. පංචස්කන්ධය තුල තමයි පව තියෙන්නේ පංච උපාදානස්කන්ධය බවට පත් වෙනවා. පංචස්කන්ධය තුල තමයි ලෞකික ධානා කුසලයේ තියෙන උපාදානස්කන්ධය බවට පත් වෙනවා. ඒ කියන්නේ පවෙත් හේතු ඉතුරු වෙනවා පිනෙත් හේතු ඉතුරු වෙනවා ධානෙත් හේතු ඉතුරු වෙනවා හේතු ඉතුරු වීමට කියනවා අවිද්‍යාපත්‍ය සංඛාරා. දැන් මට කියන්න කවුරු හරි අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ බුදුසමයේ කුසලයේද කියලා? දැන් මට කියන්න අවිද්‍යාපත්‍ය සංඛාරා පටිච්චසමුප්පාද දහම්පලයේ අගට මොනවද තියෙන්නේ කියලා? ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හොති කියලා තියෙනවද? මේ දුක් රැස නැති වෙනවයි කියලා? නෑ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හොති. දැන් මේක පොතෙන් පාඩම් කරාට බෑ. ස්කන්ධ පහ තුල අවිද්‍යාපත්‍ය සංඛාරා තේරෙන්න. අන්න මම තව වචනයක් ගන්නවා. ඉස්සලා මතක් කරපු සූත්‍ර දෙකෙන් එකක පවතිනවා මේ අසුතවන්ත සූත්‍රවල පෘථග්ජනයා කියන මනුස්සයා සිතයයි කියනු ලැබේද විඥානයයි කියනු ලැබේද මනයයි කියනු ලැබේද ඒකට එන දේ කීයක් එනවද ඒකට? රූපේ එනවා, ශබ්දේ එනවා, ගන්ධේ එනවා, රස එනවා, පොට්ටබ්බේ එනවා, බය එනවා, කනගාටු වෙනවා, තරහ වෙනවා, පව එනවා, පින එනවා, ධානය එනවා, මෙකී සහ නොකී හැඟීම් එනවා. ඒකට එන දේ කියන්නේ මේවට. ගස් ගල් වලට නෙමෙයි. ඒකට එන දේ මම කොට ගත්ත නිසා බොහෝ කල් ඔහුට ගැලවෙන්න බෑ. උපාදානෙන් ගැලවෙන්න. දැන් මම කොට අරන් තියනවා කියන්නේ මොනවා කියලා බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ. ඒකට එන දේ. ඒ මම කියන්නේ කෙස්ද? ඒ මම කියන්නේ ශරීරයේද? මේ රූප වේදනා සංඥා සංකාර පහට මොනවද එන්නේ? එක්ක රූප, එක්ක ශබ්ද, එක්ක ගන්ධ, එක්ක රස තණ්හාව. එහෙම නැත්නම් ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යා හැඟීම. හැඟීමෙන් නේද මම හැදෙන්නේ. අර හැඟීම තේරුම් ගත්තේ නැතුව කොටස් 32කට බෙදලා මම ගැන කතා කරපු කට්ටිය අර ගමරාලගේ කතාවේ ඈතින් ගිහින් වැරදි අර්ථයක් ගත්ත කෙනෙක් නේද? දැන් සරියුත් හාමුදුරුවෝ මේක පැහැදිලි කරන්නේ කොහොමද? අස්සතවා පුතුග්ජනෝ අරියාණං අදස්සාවි අරියස් ධම්මේ ආකෝවිදෝ අරියස් ධම්මේ ආවිනීතෝ. පුතුග්ජන පුද්ගලයාට මේ ස්කන්ධ පංචකේ නම් වූ ආර්ය ධර්මය දකින්න සමත් වෙන්නේ නැහැ. අදස්සාවි. දක්ෂ වෙන්නේ නැහැ. සික්මෙන්ට දෙන්නේ නැහැ. තේරෙන්නේ. මොකද පුතුග්ජන කියන්නේ ස්කන්ධ පංචකේ පිළිබඳ තේරුම් ගැනීමකට ආවේ නැති කෙනාට. අදස්සාවි දකින්න යන්නේ. දක්ෂ තේරුම් ගන්න දක්ෂ වෙන්නේ. ඒ වගේම මේක හික්මෙන්නේ. එහෙනම් ඔහු මොකද කරන්නේ? ඔහු ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උපදින මේ රූප වේදනා සංඥා සංකාර පහට එන දේ ඒතං මම ඒතෝහං හස්මින් ඒසෝ මේ අත්තා කියලා. අන්න එය මගේ, එය මම මගේ, එය මගේ ආත්මය. දැන් ඒ කුමක්ද? නියපොත්තද, කයද? එය පව, පින, ධානය. එය ලෝභය, දේශය, මෝහය. එය රූපය, ශබ්දය, ගන්ධය, රසය. මොනවා ගත්තත් අරමුණට එනදී. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී මම හැදෙන්න කෙස්ලොම නිදත් ඕන නැහැ. ඒ එන ඕන දෙයකින් මම හදා ගන්න පුළුවන්. එහෙනම් මම හැදෙන්නේ පාපයේදී පවින්. පින උපාදානයෙන් මම හැදෙනවා. ධාන උපාදානයෙන් මම හැදෙනවා. උපාදාන නිසා මම තුල අපාය දිවි ලෝක බ්‍රහ්ම ලෝක නිර්මාණය වෙනවා. ඒතන් මම ඒතෝ හමස්මින් ඒසෝ මේ ආත්මය.
ඒ මගේ, ඒ මමගේ, ඒ මගේ ආත්ම කොට ගන්නවා. අපි තව තැනක් ඔතෙන් එකතු කර ගන්නවා. මන්දයත් සක්කාය දිට්ඨිය කියන පදයට මේ සමාජයේ දීලා තියෙන අර්ථයේ තියෙන වැරද්ද කියලා දෙන්න ඕන නිසා. පාසල් ගිය කාලේ හරි බණක් අහපු කාලේ හරි මේ කය සක්කාය කියලා මේකට මම කොට ගැනීම කියලා ඔබ ඉගෙන ගන්න ඇති. මමත් එහෙම ඉගෙන ගන්නවා. ඉතින් ඒ නිසා අදාළ 32කට බෙදපුවාම කය මම කියලා කෙනෙක් නැහැ කියලා දැන් මම කියලා කෙනෙක් නැහැ කියලා නිගමනයකට ඇවිදින් ඉන්නේ පූර්ව නිගමනයකට. සක්කාය දිට්ඨිය කවදාවත් කැඩෙන්නේ නැහැ. සක්කාය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. එතකොට සක්කාය කියන්නේ ඇහැ නිසා පහළ වෙන රූප වේදනා සංඥා සංකාර පහට. කන නිසා පහළ වෙන රූප වේදනා සංඥා සංකාර පහට. නාසය නිසා පහළ වෙන රූප වේදනා සංඥා සංකාර පහට. දොරවල් 6 නිසා මිනිසෙකුට සක්කාය 6ක් පහළ වෙනවා. මේ ධම්මදින්නාව විසාක උපාසකතුමාට පැහැදිලි කරන සූත්‍රය මම මේ කියන්නේ. ඔක සක්කාය සූත්‍රෙත් තියෙනවා තව. පාදාන සූත්‍රෙත් තියෙනවා. විසාකවට වදාරන්නේ විසාක උපාසකයාට ඒකට ඒ රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියනවා. ඒකට එන දේ මම කොට ගැනීමට සක්කාය දිට්ඨිය. මෙන්න සිත ලෙඩ වෙනවා කියන්නේ ඕක තමයි. ඒ මම කොට ගැනීමෙන් ස්කන්ධ පහ හටගන්නේ මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝමා රස්ස කියන්නේ අර හේතු ඉතුරු වෙනවා සතරට බැඳෙනවා කියන එක සංයෝජන වෙනවායි කියන එක. ඉතින් ඊට පස්සේ හොයන්න ගින් එන ලාභය අලාභය සැක දුක දැනීම උගත්කම නොඋගත්කම ඒවෙන් මම හදාගන්න බැයි ඒවත් සංයෝජන වෙන්නේ නැද්ද? මේ ස්කන්ධ පංචකය පාවිච්චි කරන්න ඒකට එන දේ හිතන් ඉන්නවා මම අනාගතේ තුසිත දිව්‍ය ලෝකෙට ගිහින් එතන වෙලා ඉඳලා බුදුහාමුදුරුවෝ පහළ වෙන දෙන්නේ මන් දකින්නවා. දැන් අර සක්කාය දිට්ඨිය නෙවෙයි. මන් දැන් මේ පින් කරලා ඊළඟට මනුස්ස ජීවිතවල අනාගත බුදුහාමුදුරන්ගේ සාසනේ නිවන් දකින්නවා. දැන් මේ සක්කාය දිට්ඨිය නෙවෙයි. මේ සසර ගමන ගෙනියන්නේ සක්කාය දිට්ඨියනේ. සංයෝජනයක් මේක. සසරට බැඳලා තියෙන්නේ. ඒ තමන්ම දන්නේ නැහැනේ තමන් සක්කාය දිට්ඨියෙන් මේ හිතලා තියෙන්නේ කියන්නේ. සක්කාය කියන්නේ මේකයි කියපුවාට එයින් එහාට යන්න බෑ. සක්කාය කියන්නේ රූප වේදනා සංඥා සංකාර පහ. ඒකට එන්නේ ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පාපින ධානය, මෙකී නොකී අරමුණු ඕන එකක්. අරමුණ අල්ලාගත්තාම මම හැදෙනවා. අන්න ස්කන්ධ පංචකය තුළ සිදුව වැරද්ද තමයි නැසෙන්න පෙර අල්ලා ගැනීම. දැන් ස්කන්ධ පංචකය තුළ සිදුවෙන වැරද්ද දෙකක් තමයි නැසෙන්න පෙර අල්ලා ගැනීමෙන් නැතිව, අල්ලා නොගැනීමෙන් නැතිව. මෙහෙම දෙයක් ස්කන්ධ පංචකය තුළ සිද්ධ වෙනවා. අපි සංසාරේ කලේ ස්කන්ධ පංචකය අල්ලාගෙන නැතිලා සතරට බැඳෙන එක. දැන් ඉතින් මේ ආකාරයෙන් ගත්තාම සිත ලෙඩ කරගත්ත කට්ටිය නේද පුතග්ජනෝ කියන්නේ ඔක්කොම. ඒතන් මම ඊතමස්මින් ඒසෝ මේ අත්තා. ඊට එන දේ මගේ ආත්මය. දැන් මගේ ආත්මය කියන්නේ ජීවිතයද? මම කියන්නේ ජීවිතයද? මම මගේ කියන්නේ ජීවිතයද? ස්කන්ධ පංචකයට ආපු දේ උපාදානය වීම. ඒකට බැඳීම මම කියන්නේ. ඒ බැඳුන නිසා තමයි ස්කන්ධ පංචකය නැසෙන්න පෙර හේතු ඉතුරු වෙන්නේ. බැඳෙන්නේ නැතුව අවසන් කරන්න පුළුවන් නම් අනාගත ඵල උපදින්න හේතු නැහැ. ඒ නිසා අර මඤ්ඤමාන සූත්‍රයෙන් ගත්තාම මඤ්ඤමානෝ ස්කන්ධ පංචකයට එන දේ මම කොට ගැනීමෙන් ඇහැට කනට නාසයට දිවට කයට එන ඕනෑම ස්කන්ධ පංචකයක් මම කොට ගැනීමෙන් උපාදානය වී අවසන් වේ. ඒකට තමයි බද්දෝ මාරස්ස. දැන් සසරට බැඳෙන්නේ ස්කන්ධ පංචකය තුල නේද? එහෙනම් සසරෙන් මිදෙන්නත් ස්කන්ධ පංචකය පාවිච්චි කරන්න ඕන නේද? ස්කන්ධ පංචකය නැමැති ඒකකේ පංචසිල් වල පාවිච්චි වෙනවද? අටසිල් වල පාවිච්චි වෙනවද? දසසිල් වල පාවිච්චි වෙනවද? ප්‍රසම්පදා සිල් වල පාවිච්චි වෙනවද? අදි ප්‍රඥා පැත්තට ගිහින්නේ අපි අදි සීලවල විතරයි ඉන්නේ. ඒ කලක් තිස්සේ මේක මෙතන හිර වෙලා. එහෙම සත්‍යයි ඊට වඩා එහාට ඉහළ එකක් නැහැ කියලා හැමෝම විශ්වාස කරනවා. නමුත් අපිට මංගල ධර්මදේශන සහ දෙවන ධර්මදේශනාව පෙන්වනවා සත්‍යයේ ස්කන්ධ පංචකයේ ආත්මය මිනිසාට අපාය දිවි ලෝකයේ ගමන, බ්‍රහ්ම ලෝකයේ ගමන ඇවිද්දවයි දුක ගෙනත් දෙයි.
මේ ස්කන්ධ පංචකයේ තියෙන දුක ජීවිතයේ දුකයි නෙවෙයි. ඒක තුල විතරයි ඒක තියෙන්නේ. එහෙනම් එක ස්කන්ධ පංචකයේ රූප තණ්හාව නම්, එකක ශබ්ද තණ්හාව නම්, එකක රාගය නම්, එකක ද්වේෂය නම්, එකක මෝහය නම්, එකක ඊර්ෂ්‍යාව නම්, ඒකන වෛරය නම්, ඒ මොහොතේ තියෙන එකටනේ දුක කියන්නේ. එතකොට මේ ස්කන්ධ පංචකයේ කාරණා 100ක් අල්ලගත්තොත් දුක් 100ක් තියෙනවා කියන්නේ ඒකනේ. දැන් මේ ආර්ය සත්‍ය දුක්ඛය කියන එක ජීවිතය තුළ හොයන්න බෑනේ. ස්කන්ධ පංචකය තුළ ඒක හැඟීමක් නේ. මොකද්ද මේ හැඟීම? අන්න රාගෝච දෝසෝච මෝහෝච ව්‍යාධි ජරාච මරණම් පිච්ච ශෝකමේව පරිදේව දුක්ඛම් පිච්චෝමනස්සං උපායාසේක දස. අර තමයි ගිනි. ඔක්කොම නෑ. ඉතින් මේ ගැඹුරු ධර්ම කරුණු ගැඹුරුයි කියන්නේ නැතුව, බණ ගැඹුරුයි මට තේරෙන්නේ නැහැ කියන්නේ නැතුව නැවත නැවත අහන්න. අපි කරන්නේ ඒක තමයි. දැන් මට හිතෙන කරුණක් තමයි මුලින් ධර්ම දේශනා කළා. දැන් තේරුම් ගත්ත කියලා නේද හරියන්නේ. අලුත් පිරිස් ඉන්නවා. නැත්නම් අහපු අයටත් තේරෙන්නේ නැත්නම් ආයෙ කියන්න වෙනවා. මොකද තේරුම් ගැනීමෙන් පස්සේනේ මේ පාරට යන්න වෙන්නේ. දැන් සරියුත් හාමුදුරුවෝ මොකද මේකට කියන්නේ? දැන් මේ ස්කන්ධ පංචකේ ඉපදීමේදී මැරීමේදී ඉපදීම මැරීම සිද්ධ වුණාට අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වෙන එකට කියනවා පමාව, ප්‍රමාදය. පමාදෝ මච්චනෝ පදං. පමා වුණාම මැරෙන්නේ. අන්න අපි අතින් සිදුවෙන වැරද්ද. පමා වූ මිනිසා බුදුන් වහන්සේ වදාළා. පමා වූ මේ මිනිසා කියලා. එතකොට ඒ සිතේ තියෙන ලෙඩේ මොකක්ද එතකොට? සිත ලෙඩ කර ගැනීම කියලා පෙන්නන්නේ. අර මමත්වෙන් ගැනීමේදී ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, වෛරය හැඟීම් කෙලස් තමයි මේ දෝෂේ. ලෙඩ වීම. දැන් එතකොට කෙලස් ස්කන්ධ පහ නැසෙනකොට උපාදානය වුණොත් නැසෙන්නේ නැහැ. ඒක බාහිර ලෝකෙන් පෙන්වන්නේ තේරුම් ගන්න විතරයි 100% ගැලපෙන්නේ නැහැ. ගොයන්ගස මාස 4ක කාලයක් තුල හැදී වැඩි පරිසර සාධක උදව් කරගෙන මියන්ට පෙර අනාගත පරපුර හදන්න අවශ්‍ය බීජයක ප්‍රරෝහණ ශක්තිය ගබඩාපට මියනවා. ගොවියාට ගොයම් ගහ කමතේ දාලා යන්න පුළුවන්, පුච්චලා යන්න පුළුවන්. මොනවා කළත් බීජ රැස් කරලා බැවින් ඊළඟ කන්නට බීජය අර ගොයම් ගහ නෙවෙයි. නමුත් බීජයට පුළුවන් ආයෙ ගොයම් ගහක් හදන්න. මේ ස්කන්ධ පංචකය තුළ මමත්වෙන් ගැනීමෙන් රැස් කරන්නේ කර්ම බීජ නේද? පව් කියන්නේ කර්ම බීජ නේද? පින් කියන්නේ කර්ම බීජ නේද? ධාන කියන්නේ කර්ම බීජ නේද? මේ බීජ පැලවෙනවානේ. පව් බීජ අපාය පැලවෙනවා, පින් බීජ කාමසූතිය පැලවෙනවා, ධාන බීජ බඹලෝ පැලවෙනවා. අපිට මේ කර්ම රැස් කරන කර්ම වල පාප කර්ම, පුණ්‍ය ධාන කර්ම අතහැරලා පුණ්‍ය කර්ම කියන එක එහා පැත්තට බුද්ධ ආගමක් අපේ අම්මලා තාත්තලාගේ ජීවිතේ තිබුණේ නැහැ. ඔවුන්ට කර්ම බීජ රැස් කිරීම නිවන් මඟ කියලා පෙන්වා වරුණාම ත්‍රිපිටකය තුළ කර්මක් ඡය කිරීමේ කර්මයේ මේ ස්කන්ධ පංචක තුළ පාවිච්චි කර හැකි කියලා කියලා තිබිලා දීලා තුන්නේ නැහැ නේ කාටවත්. ස්කන්ධ පංචකය කර්ම රැස් කරන මධ්‍යස්ථානය සහ ස්කන්ධ පංචකයේ කර්මක් ඡය කරන මධ්‍යස්ථානය බවට පත් කරගත්ත හැකියි. ආංශිත ලෙඩ කරගන්න නැතුව ඉන්න නම් ස්කන්ධ පංචකයේ කර්ම ඡය කරන තැන බවට පත් කරගන්න වෙනවා. ඒකයි ආර්ය පුද්ගලයා සමාජයේ ජීවත් වුණාට අන්තිමට ස්කන්ධ පහ තුළ ජීවත් වෙන කෙනෙක් බවට එනවා. ඔහුට අතීතේ හෝ අනාගතේ මේ මොහොත විතරයි තියෙන්නේ. ඔහුට මේ මොහොත උගලට අහු වෙන තැන වෙනකොට උගලෙන් ගැලවෙන තැන බවට පාවිච්චි කරන්න එළඹ සිට 100කින් යුක්ත වෙන්න වෙනවා. සතිපදයේ දෙන්න ඕන තැන මම ඔය පෙන්නන්නේ. දැන් සරියුත් හාමුදුරුවන්ගේ පැහැදිලි කිරීම කොහොමද ඊට පස්සේ එන්නේ? අන්න ඒ පෘථග්ජන පුද්ගලයා මෙන්න මේ විදිහට මේ ස්කන්ධ පංචකය තමන් පාවිච්චි කරන්නේ පවටද පිනටද ධානයටද? ඒ නිසා එක පංච උපාදානස්කන්ධ බවට පත් වී නැසීමේදී අනාගත පැවැත්මට සසරක් හදලා දීලා නැතෙනවා. සසර යන්න තියනවා නෙවෙයි, ස්කන්ධ පංචකය උපාදාන කරගැනීමෙන් සසර හැදෙනවා. මම දැකලා තියෙනවා
පසුගිය කාලවක වන්නේ ඔය මේ බෙන්ගාල බොක්කේ හටගත්ත සුලි කුණාටු. පුවත්පතක වාර්තා කරලා පෙන්වන සුලි කුණාටුවේ මාර්ගය නිරීක්ෂණය කරලා එන හැටි. එහෙම ආවොත් යාපනයේට නැත්තම් මඩ කලපුවට. නමුත් සුලි කුණාටුවේ අර පීඩනයේ හේතු කරගෙන මේකට ඒ බලපෑම් නිසා මග වෙනස් වෙන්න පුළුවන්. අන්තිමට මේක වඩාගෙන දෙන්නේ බංගලාදේශයට. ඒ අර එන විදිහට නෙමෙයි හැරිලා යනවා කියන එකනේ. මේ උපාදානය තුළ සසර හැරිලා යනවා නේ තමන්ට ඕන පැත්ත. පව් පැත්තට, ධාන පැත්තට, වින් පැත්තට අර සුලි කුණාටුව වගේ නියත පැත්තක් නැහැ. ඒ කියන්නේ සසර හදා ගන්නවා. හදාගත්තොත් සසර යන සතෙක් ඉන්නවා. මේ සත්ව කියන්නේ පවෙන් සහ පිනෙන් සහ ධානයෙන් පරලෝ යන කොට ආපේද. සත්ව. හොඳයි ඔබට පව් හේතු නැත්නම් අපායේ තියේද යන්න? පින් හේතු නැත්නම් කාමසුගතියේ තිබේද යන්න? ධාන හේතු නැත්නම් බඹලෝ යන්න තිබේද? තේරෙනවද සසර හදාගෙන යනවායි කියලා? ගිහින් ගැලවෙන්න බැරි බව තේරෙනවද කොහෙන්වත්? දැන් මේ සසර කියන එක මෙහෙම තේරෙන්නේ නැති නිසා අපි විඳින කාරණා ටිකත් එක්ක ඇල්ලන නිසා මේක ලොකු සුවයක් අපට. අර නිවන් කියන වචනට අදාළ දේ මහා පාලු කාන්තාරයක් මොකවත් පේන්නේ නැහැ. හින්දා ඒකට යන්න ඕනේ නැහැ මට. එහෙමනේ අපි හිතන්නේ. කවුද මන් දන්නේ බ්‍රාහ්මණයෙක් බක බ්‍රාහ්මණය හරි කවුරු හරි. ඕක විස්තර කරපුවාම ශ්‍රමණ බවත් ගෞතමයාගේ නිවනට වඩා පාරහිඟා කණ එක හොඳයි කියලා කිව්වේ. ඒ වගේ උදාහරණයක් හරියට මේක නෙමෙයි. මොකද අර මේක මේවැ යමක් තියනවා කියලා ගන්න කට්ටියට අරක ශූන්‍ය දෙයක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී ස්කන්ධ පංචකය මමත්වයෙන් ශූන්‍යයි නිවනක් ඇත. පෘථග්ජනයාට නිවන ශූන්‍යයි ස්කන්ධ පංචකය ගන්න දෙයක් ඇත. ඔය දෙක නෙමෙයි තියෙන්නේ. නිසා සසරින් ගැලවීමක් ධර්මයේ තේරෙන තුරු කෙනෙකුට ඕන නැහැ. ඒකයි අර බව රාමා කියලා කියන්නේ. නමුත් මම පොඩි උදව්වක් කරන්නම් ඕන නම්. මේ අය අතර ඉන්න පුළුවන් මාවහම නුනත් යම් යම් මධ්‍යස්ථාන වලට ගිහින් වාඩි වෙලා ඔය අරමුණු වෙන එක වළක්වලා එක අරමුණක හිත තවා ගත්ත අය. විනාඩියක දෙකක පැයකමාරක වෙනත් රූප ශබ්ද ගන්ධ රස අරමුණු වෙන්නේ නැතුව සංසුන් සමාධියක ඉන්න පුළුවන් අය. ඉන්න පුළුවන් අපිට. සිත යොමු කරේ නැත්නම් එහෙම එකක් ඇත්තෙත් නැහැ. ඕගොල්ලොන්ට ඒ ගැන ටිකක් ලේසි තේරුම් ගන්න ලේසි විදිහක් මම කියන්නම්. ගෙදර ගිහින් හයියෙන් වන්දනා කරන්නකො වෙන පැත්තට අරමුණ යන්න නොදී පැයක් පැය භාගයක් ගාථා ටික අරගෙන. වන්දනා කරලා ඉවරලා ඇස් දෙක පියාගන්නකො. එතකොට තේරෙවි මොකුත් එන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා. එහෙම මොකුත් එන්නේ නැති තැනක් තියෙනවා කියලා තේරෙන්න මම මේ උදාහරණේ පෙන්නන්නේ. එතන නැද්ද තියෙනවද? ඒකේ ඇතිවීමක් හෝ නැතිවීමක් තියෙනවද? ආරම්භයක් හෝ අවසානයක් තියෙනවද? මේක තමයි මේ ස්වභාවය තමයි ලෞකික ධානය වගේ කාල සීමාව පළල් කරන්නේ. බුදුවරු 3-4 දිනක් පහළ වෙනතුරු මට මතක නැහැ සූත්‍ර කල්ප ගාන කොච්චරක්ද කියලා පෙන්වනවා අරූපාවචර ධානයේ කාලය. දැන් ඒකේ ඉන්නේ කවුද? කයද? රූප ශබ්ද ගන්ධ රස තණ්හාවද? නැහැ. ඒකේ ධම්ම තණ්හාවේ රූපී ධානයේ ඉන්න මම ඒකේ ඉන්නේ. තවත් මම ඉන්නවා. මම හැංගිලා ගිහින් සිවුම් වුණා අරුණාම මම නැති වුණේ නැහැ. ඔය අත්කල මතාන යෝගින්ගේ පාරේ මම සිවුම් වී විතර වෙන්නේ. මගේ පවෙන් මම හදා ගන්නවා, පිනෙන් මම හදා ගන්නවා, ධානයෙන් මම හදා ගන්නවා කියලා. නකුල පියතුමාගේ පැහැදිලි කිරීම තුළ බලන්න මොකද්ද මේ කියන්නේ කියලා. මට ඒකත් ගැටලුවක්. මේ බුදුන් වහන්සේ අනාත්ම ලක්ෂණයටපත් වූ හැටි. මේ සරියුත් මහරහතන් වහන්සේ මෙතෙන්ටපත් වූ හැටි. මේ ගිහියන්ට මේක කරන්න බැරි නම් සරියුත් මහරහතන් වහන්සේ වැනි ප්‍රඥාවට අග්‍ර කෙනෙක් ස්කන්ධ පංචකේ අනාත්මය දේශනා කරනවාද උපාසක මහත්තයාට? ඔය ගිහි අපිට බෑ කියලා කතා කරනාගේ මම මේ ප්‍රශ්නේ අහන්නේ. ඔය ගිහි පැවිදි ඇඳුම පැත්තකින් තියන්න. ඒක ඇඳගෙන ඉන්න. ඕක නෙමෙයි මෙතන. නොතේරෙන එක බැරි තේරෙන අයට පුළුවන්. ස්කන්ධ පංචකේ අනාත්මය සරියුත් හාමුදුරු නකුල පිටුමාට දේශනා කරන්නේ ඔහුටත් ඒක බලන්න පුළුවන් නිසා. දැන් අර දේශනා කරේ හිත ලෙඩ හැටි ස්කන්ධ පංචකේ ආත්මය. එහෙනම් ස්කන්ධ පංචකේ ආත්මය තුල අපාය ලෙඩේ, දිව්‍ය ලෝක ලෙඩේ, බ්‍රහ්ම ලෝක ලෙඩේ මේ ඔක්කොමත් ලෙඩ. සතර ලෙඩේ. එහෙමයි මම දකින්නේ. දැන් සිත ඒ මොහොතේ මේ සිත ලෙඩ කරගන්න නැතුව ඉන්න ඕනේ. ඔබ
මට සවන් දුන්නා නිසා මම මේ පෙළ ගැඹුරින් ඉවර කරන්නම්. එතකොට අමාරුවක් වෙන එකක් නෑ. දැන් මේ මොහොත මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඇති වී නැති වෙන මොහොතට කියනවා පටිච්ච සමුප්පාදය. ඉන් එහාට පටිච්චසමුපාදය යන්නේ නැහැ. මොකද ස්කන්ධ පහෙන් පහට මොකක්ද යන්නේ නැතුව පටිච්චසමුපාදය ආත්ම තුනට ගලපලා හරියන්නේ නැහැ. අර ඉස්කෝලපතේ පටිච්චසමුපාදේ ඉස්සර ජීවිතේට 2යි ඊට පස්සේ මෙතෙන්ට 9යි මේ ජීවිතේට ඊටු ටික අනාගත ජීවිතේට. මේක ලියපු කෙනා ලොකුම අපරාධයක් මේ රාමහාදියට කළේ. මේ පටිච්චසමුපාදේ අංග 12 පොත්වලට ලියලා අපිට උගන්වපු කෙනා මේක දැන පටිච්ච සමුප්පාද කියන වචනේවත් දන්නේ නැතුව මේ වචන වලට අර්ථ 12ක් දීලා අපි ලොකු අමාරුවකට යනවා. දැන් ඒකට ආත්ම තුනේ පටිච්චසමුපාදේ. ඒකට පටිච්ච සමුප්පාදේ කියන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. මොකද මේ පටිච්ච සමුප්පාද කියන්නේ හේතු එකතු වීමෙන් හටගන්න. පටිච්ච කියන්නේ හේතු කෝපයක් එකතු වෙනවා. එකට හමු වෙනවා. ඒ හමු වීමට කියනවා සං කියලා. ඒ නිසා හටගන්න එකට උප්පාද කියනවා. එහෙනම් ඇහැට චක්කුංච පටිච්ච රූපේච, සෝතංච පටිච්ච සද්දෝච, ගානංච පටිච්ච ගන්ධෝච, දිවහාය පටිච්ච සද්දෝච. මේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ තමයි පටිච්චසමුපාද හයක් පහළ වෙන්නේ. අන්න මේක දන්නේ නැති පුද්ගලයා පටිච්චසමුපාදයේ අනුලෝම පැත්තට ගිහින් මේක සසර ඇලෙන වැරද්ද බවට පත් කර ගන්නවා, පමා වෙනවා. එහෙනම් අනුලෝම පටිච්චසමුපාදේ තමයි මිනිස්සු ගාව ක්‍රියාත්මක වෙන්නේ දන්නේ නැති වුණාට. දැන් ඒ පටිච්චසමුප්පාදේම බුදුහාමුදුරුවෝ නිරෝධය දැක්කා. අපිටත් කරන්න තියෙන නිරෝධය දකින්නනේ. අර මම පෙන්නපු අර සාන්ත සුවය නැති නොවන තැනකටපත් කරගන්න. ඒක හොයාගන්න මෙන්න මේ වචන තේරෙන්න ඕන. මම නිකන් කියන්න ඔය හේතු කියන ඒවා ඇහැ ආශ්‍රයෙන් බලමු අපි. මේ පටිච්චසමුප්පාදේ හටගන්න හේතු. ප්‍රසාදය ඇහි පෙනීම, ගෝචර රූපයේ ඉදිරියෙන් තිබෙනා වූ රූපය, ඒකට ආලෝකය පතිත වීම, ආලෝකයේ උදව්ව. ඊට පස්සේ ඇහැට ස්පර්ශ වීම, චක්කු සම්පස්සය. ඊට පස්සේ සැප දුක් උපේක්ෂා වේදනා. ඊට පස්සේ චක්කු විඥානය පහළ වීම. මේ තමයි පටිච්ච හේතු. ඔය ඔක්කොම තමයි හට ගන්නවා චක්කු විඥාන. දැන් හටගත්තාම මේකට එන දේ ඒතම් මම යතුහමස්මින් ඒසෝ මේ අත්තා කියලා ගත්තාම නැසෙන්න පෙර හේතු ඉතුරු වෙනවා. දැන් අනුලෝම පටිච්චසමුපාදය. නැසෙන්න පෙර හේතු ඉතුරු වෙනවා. නමුත් නැසෙනවා. ඒ නිසා ඒකට කියනවා අවශේෂ නිරෝධය කියලා. නැසෙන්න පෙර හේතු ඉතුරු නොකරන සම්ඩ පුළුවන් නම් ඒකට කියනවා නිරවශේෂ නිරෝධය කියලා. නැසෙන්න පෙර හේතු ඉතුරු වෙන එකට පමාව කියනවා. බුදුහාමුදුරුවෝ අපමාදව මත පදන් කියලා වදාළේ නැසෙන්න පෙර හේතු ඉතුරු නොකර අවසන් කරන්න. එය භාවනාවයි. කරවිය නොහැක පෙරටතුරු කරගන්නත් බැරිය. පෙරුණන් පස්සේ වර්තමාන ස්කන්ධ පංචකයේ අනාගතයට හේතු නොකර ඉතර අවසන් කිරීම භාවනා මධ්‍යස්ථානයේ විදර්ශනාවයි. අපි ඒක පෙළකින් අරන් බලමු. එනිසා බුදුදහම තේරුම් ගන්න නම් ගෙදර හිටියත් කමක් නැහැ, වෘත්තියක යෙදුනත් කමක් නැහැ, පැවිදුනත් කමක් නැහැ. ස්කන්ධ පංචකය නැමැති ඒකකය Taman ළඟ ක්‍රියාත්මක වෙන ආකාරය වැටහෙන්න ඕනේ. මොකද මේ ස්කන්ධ පංචකය තුල තමයි නිත්‍ය සුඛාත්ම අනිත්‍ය දුක්ඛානාත්ම දෙකම සිද්ධ වෙන්නේ. ස්කන්ධ පංචකය තුළ තමයි දුක දුකට හේතුව රැස් කිරීම සහ අස් කිරීම දෙකම කරන්න පුළුවන් කමක් තියෙනවා. ස්කන්ධ පංචකය තුළ තමයි පටිච්චසමුපාදයේ හේතු අනුලෝමයේ සහ පටිලෝමයේ දෙකම සිද්ධ වෙන්නේ. ස්කන්ධ පංචකය තමයි ප්‍රමාදය සහ අප්‍රමාදය සිද්ධ වෙන්නේ. ස්කන්ධ පංචකය තුළ තමයි සතිපට්ඨානයේ වැරදි සතිපට්ඨානයෙන් දුකටපත් වෙන සහ මිදීම සිදු වෙන්නේ. ස්කන්ධ පංචකය තුළ තමයි කර්ම රැස්වීම සිදු වෙන්නේ තා කර්මක්ෂ වීම සිදු වෙන්නේ. තව වචන තියෙන්න පුළුවන්. බොජ්ජංග වැඩිම සහ කාමාංග වැඩිම සිද්ධ වෙන්නේ. ඒ නිසා බුදුබණවල ලෝකෝත්තර සෝය යමෙක් ජීවිතය තුළ හොයනවාද ඒකට දුකට හේතු අයින් කරගන්න වෙනවා. ඒ සඳහා ස්කන්ධ පංචකය තුළ ජීවත් වෙන්න ස්කන්ධ පංචකය පිළිගන්න වෙනවා. ඒක ඇත්ත. ඒක තුළ මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා තේරුම් ගන්න වෙනවා. තව වචනයක් මම කියන්න කැමතියි. ඒක සත්‍ය නිත්‍ය දෙයක් කියලා ගන්න එපා ස්කන්ධ පංචකය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක හඳුනා ගන්න තියපු නම් පහක් විතරයි. ඒක සිදු වෙන කාර්යයන්ට අනුව නම් පහක් කියලා කියනවා. රූප අරමුණ, වේදනාව විඳීම, සංඥාව ඇඳීම, සංකාරය ඇලීම ගැටීම, විඥානය විශේෂයෙන් දැන ගැනීම. මේකට අපිට
මුල් කාලේ හඳුන්වා දෙනකොට වෙන නම් 5ක් තිබ්බනම් එහෙනම් අපි ඒ නම් වලින් අද හඳුන්වනවා. මම උදාහරණයක් වශයෙන් දවසක් කිව්වේ සුළඟිල්ල, වෙදඟිල්ල, මැදඟිල්ල, දවරැඟිල්ල, මාපටැඟිල්ල. මේ 5 තිබ්බනම් මේකට අපි කතා කරන්නේ අද ඒ 5. ඒකයි මේ වචනෙට එරෙන්න එපා කියලා මම කියන්නේ. සිදුවීම තේරුම් ගන්න. දැන් අර හේතු ඉතුරු වීම ස්කන්ධ පංචකයේ ආත්මය නේද? පව් සිද්ධ වෙන එක, පින් සිද්ධ වෙන එක, ධානා කුසල සිද්ධ වෙන එක ස්කන්ධ පංචකයේ ආත්ම කොට ගැනීම සිද්ධ වෙන එකක් නේද? මඤ්ඤමානෝක බික්කු බද්දෝ මාරස්. දැන් සිතල ඉඩ හැට් නේද පෙන්නන්නේ? මම කොට ගැනීමෙන් මායයට බැඳෙන්නේ. බැලුවම මායя ඉන්නේ පව්වල විතරක් නෙමෙයි, පින්වලත් ඉන්නවා, ධානෙත් ඉන්නවා. බුදුහාමුදුරුවෝ දාරනවා යමෙක් ගාව පංච උපාදානස්කන්ධය තියෙනවා නම් මායя ඉන්නවා. නම් උපාදානය පවෙත් තියෙනවා, පිනෙත් තියෙනවා, ධානෙත් තියෙනවා. මම කියනවා ආරි සත්‍ය පාපය කියන්නේ උපාදානය. කුසලය කියන්නේ උපාදානෙන් මිදීම. ඔන්න කුසලස්තුත සම්පදා වල අර්ථ එන තැන. දැන් මිනිත්තු කිහිපයක් තුළ මම මේක පැහැදිලි කරනවා දෙපැත්ත. මේ සිත ලෙඩ වෙන හැටි, ඒ වගේම සිත ලෙඩ කරගන්න නැති හැටි. අත අනුසෝතගාමී, පටිසෝතගාමී දෙක මම දැන් කියනවා. ඔබ ළඟ මේක සිද්ධ වෙන්නේ. ඔබට තියෙනවා ඇස කන නාසය දිවකය. මේවට අරමුණක් හම්බ වෙන ආකාරය පිටකේ විග්‍රහ කරන්නේ කොහොමද? චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජ චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. ආලෝකේ නැතිනොත් මේ මොකුත් පේන්නේ නැත වෙනවා අපිට. ඒ කියන්නේ රූප නැතුව නෙමෙයිනේ. ආලෝකේ උදව් නැත්තම් පේන්නේ. එහෙනම් ආලෝකයේ උදව්වෙන් බාහිර දෙක ගැටෙනකොට ඒකේ රූප සටහන ඇහැ තුළ පහළ වෙනවා. ප්‍රසාදයේ තුළ පහළ වෙනවා සටහනක්. අරකට බිම්බය කියනවා, සටහනට පටිබිම්බය කියනවා. පටිබිම්බයේ උදව්වෙන් ඉස්සරහ තියෙන දෙයක් හඳුනා ගන්න පුළුවන්. පටිබිම්බය රූපයයි. ඒකේ පඨවි ආපෝ තේජෝ නැහැ. එතකොට ඒක හඳුනා ගන්නට ප්‍රසාදයක් අර ගෝචර රූපයත් හඳුනා ගන්න සිතත් පහළ වෙන්න වෙනවා. මේ තුන එකතුවට ස්පර්ශ කියලා කියනවා. පස්ස වුණා. ඇහෙත් ස්පර්ශ වෙනවා, කනෙත් ස්පර්ශ වෙනවා, නාසෙත් පළමුව ස්පර්ශ වෙන්න ඕනේ යම් දෙයක්. පස්ස චෛසිකේ පහළ වෙන්න වෙනවා. පස්සපච්චය වේදනා. ස්පර්ශ වුණාම ඉතින් අපි හදාගත් ආකාරයට ඉදිරියෙන් ඉන්න පුද්ගලයා හතරෙක් නම් දුක් වේදනාව. ඉදිරියෙන් පුද්ගලයා මිතුරෙක් නම් සැප වේදනාව. එහෙමයි වේදනාව පහළ වෙන්නේ. රිදෙනව නෙවෙයි. තම තමන් පළමුව හදාගත් පරිදි මේක සැප වශයෙන් නිදී, දුක් වශයෙන් නිදී, උපේක්ෂා වශයෙන් වේදනා ස්කන්ධය. රූප ස්කන්ධය බෙදා ගැනීමට අනුව වේදනා ස්කන්ධය. රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය රූප සංඥාවෙන්, වේදනා සංඥාවෙන් හඳුනනවා දෙකම. රූප සංඥා අනින්නම් ශබ්ද සංඥා. නැත්තම් මේ වේදනාව, සැප වේදනාව දෙකම සංඥාවෙන් හඳුනනවා. සැප වේදනාව නම් ඇලෙනවා, දුක් වේදනාව නම් ගැටෙනවා. ඒකට කියනවා සංකාර හේවත් චේතනා. මේ කියන තරම් වෙලා යන්නේ නැහැ. පස්සපච්චය වේදනා. වේදනා පච්චය තණ්හා. ඔන්න තණ්හාව කියන තැන බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ. දැන් මේ තණ්හාව රූප තණ්හාව. වේදනා පච්චය තණ්හා. තණ්හා කියන්නේ මම වුණා. ඔන්න මම හැදෙන හැටි. රූප වේදනා දෙකේ තණ්හා නෑ. තුන් වේදනා දෙකේ මම නෑ. තණ්හා වෙනකොට මම. තණ්හා වුණොත් එතනින් එහාට වරදිනවා, රතු ඉර පනිනවා, උපාදාන භව. මේ තණ්හා උපාදාන භවට තමයි හේතු ඉතුරු වීම හේවත් අවශේෂ නිරෝධය කියන්නේ. තණ්හා උපාදාන භව තමයි අවිද්‍යාව කියන්නේ. එහෙනම් තණ්හා උපාදාන භව වරහන් ඇතුලේ අවිද්‍යා සංඛාරා. දැන් අවිද්‍යා සංඛාරා තියෙන්නේ පොතේද? ඇසට අරමුණක් ගැටෙන වෙලාවේද? කනට ශබ්දයක් මුලා වෙන වෙලාවේද? ඇසට, කනට, නාසයට, දිවට, කයට, සිතට අරමුණක් ගැටෙන වෙලාවේ තණ්හා උපාදාන භව වුණොත් ඒකට කියනවා අවිද්‍යා සංඛාර. දැක්කද බුදුදහමේ අවිද්‍යාව තියෙන තැන? දැන් සතරට බැඳුණා. ස්කන්ධ පහනක් නැතුණා. මට නිවන් දකින්න ඕන වුණාට හේතු තිබ්බා ඉදිරියට උපදින්න. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා. ඕන එකකින් හරි පස්සපච්චය වේදනා, චක්කුංච පටිච්ච රූපේ චුප්පච්ච චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. කනෙන් නම් සෝතංජ පටිච්ච සද්දෝ චුප්පච්ච සෝත විඥානං තින්නම් සංගති පස්සෝ. ඒත් හේතු තුනක්. ඕන එකක මේ අරමුණ තමා පස්සපච්චය වේදනා, වේදනා පච්චය තණ්හා, තණ්හා පච්චය උපාදාන, උපාදාන පච්චය භව. මේ පමාව. මේ අවශේෂ නිරෝධයයි. ඒ හේතු ඉතුරු වීමට තමයි අවශේෂ නිරෝධය. අවිද්‍යා සංකාරකය. ද්‍රව්‍ය නෙවෙයි. දැන් මෙන්න සරියුත් හාමුදුරුවෝ මේ ඇහෙන් කනෙන් නාසයෙන් පහළවන ස්කන්ධ පංචක තුළ ඒතන් මම ඒතොමස්මින් ඒසෝ මේ අත්තා තුළ ගැනීම තුළ මායයට බැඳෙන හැටි සහ එහෙම නැත්නම් මේ පමා වෙන හැටි, සිත ලෙඩ හැටි කියලා දෙනවා. දැන් ඊට පස්සේ
කතංච ගහවති කොහොමද ග්‍රහපතිය කය ලෙඩ වුණත් හිත ලෙඩ කරගන්න නැතුව ඉන්නේ. ඒකනේ බණ ටික. මේක වරදින හැටිනේ. ඔය අපි අතින් බණ තේරෙන්න ඉස්සලා සිදුවෙන දේවල් කියලා දුන්නේ. ඔකට කියන අනුසෝතගාමී කියලා. දැන් ආපහු යන්න පටන් ගන්නවා. අර අල්ලා ගැනීම දැන් අත්හැරීම පටන් ගන්නවා. අර තණ්හා උපාදාන භව කියන එකට තමයි අල්ලා ගැනීම. මම එහෙනම් අවිද්‍යා සංකාරය කියන්නේ ස්කන්ධ පහ නැතුණට අර කර්ම බීජයක් රැස් වුණා. එහෙනම් බීජයට පුළුවන් පැලවෙන්න. දැන් ඔබට හිතෙනවද පින අල්ලා ගැනීමෙන් තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාරා කියලා? භව අල්ලා ගැනීමෙන් තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාරා කියලා. ධානය අල්ලා ගැනීමෙන් තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාරා කියලා. භවනම් කරන්න එපා. පින කරන්න. හැබැයි තණ්හා උපාදාන භව නැතුව කරන්න. මට පස්සේ මේකට විපාක ලබන බලාපොරොත්තුෙන් තොරව ලබන්න දෙනවා වෙනවට දුන්නම ලැබෙනවා ආධාර පාවිච්චි කරන්න. දෙකක් වෙයි මම කිව්වේ. දුන්නම ලැබෙන එක ස්වයංක්‍රීය ක්‍රියාවලියක්. පව් වලටයි පින් වලටයි දෙකටම ස්වයංක්‍රීය ක්‍රියාත්මක වෙනවා. ලබන්දර දෙන්න ගියාම ලෝකයා කෙරෙහි අනුකම්පාවක් ආදරයක් ගෞරවයක් නැහැ. මේක මට හම්බ වෙන හින්දා දෙන්නේ. ටිකක් දීලා හුඟක් ලබා. එතකොට මමත් වෙන්නේ නෙමෙයිද ලෝභය නෙමෙයිද තියෙන්නේ. අද සමාජයේ වෙලා තියෙන දේ. අද සමාජයේ පරත්තම් පටිපජ්ජත නැහැ. ආත්මත්තම් පටිපජ්ජත තියෙන්නේ. මට ලැබෙන නිසා දෙනවා බොහෝ දෙනෙක්. ලැබෙන්නේ නැහැ කිව්වොත් දෙන්නේ නැතුව ඉන්නේ. දුන්නොත් ලැබෙනවා තමයි. ඒක කර්ම නියාමයේ හැටි සොයන. ඒ නිසා අපිට චේතනා පාරිශුද්ධිය අවශ්‍යයි. මම වැඩක් කළා. ඒකේ ප්‍රතිඵල මේ මොහොතේ කවුරු හරි භුක්ති විඳි මං සතුට වෙනවා. මට ප්‍රාර්ථනා කරන්න ඕන නෑ මේක ලබන ආත්මයට ඉස්සරහට හම්බ වෙන්නයි කියලා. මොකද සංසාරේම කර්ම විපාක නම් ඒක 100%ක් සාධාරණයි. ඒ නිසා අපේ පින තුලත් අපිරිසිදුවීමක් තියෙනවා මම දකින්නේ කෘතඥයා තුළ. ඒ කෘතඥයා තුළ තියෙන. ඒකෙන් අපි යහපත් දේවල් එකක්වත් බැහැර කරන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේත් සරියුත් මහ රහතන් වහන්සේත් සොකී මෑණියන් සම්මාදිට්ඨිය සඳහා මහන්සි වුණා. බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන රජුරුවන්ගේ හිසේ සිට දෙපතුල දක්වා තමන්ගේ ශ්‍රාවකයන්ට අල්ලා ගන්න කියලා සත්‍යයක් ක්‍රියා කරලා වේදනාව සංසිඳෙව්වා. එහෙනම් නික්ලේශී උනායි කියලාවත් මාපිය උපස්ථානය අතහැරලා නැහැනේ. යහපත් දේවල් අතාරින්න අපි කියන්නේ නැහැ. මේ ස්කන්ධ පංචකය පාවිච්චි කරනවා නම්. දර තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාරයට තමයි ස්කන්ධ පංචකයේ ආත්මය කියන්නේ. ආත්ම කොට ගත්තා. ඒක භාවනාවද? ඒක තමයි. දැන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නැත්තම් සිත ලෙඩ කරගන්න නැතුව ඉන්නේ. අරක තුල ඒතන් මම හේතුහමස්මින් ඒසෝ මේ අත්තනම් මේක තුල තියෙන්න ඕන නේතන් මම හේතුහමස්මින් මේ සෝවත්තා හේවත් අල්ලා නොගැනීම. අරකම ගන්නවා. චක්කුංජ පටිච්ච රූපේ චුප්පත් චක්කු විඥානං තින්නාහංගති පස්සෝ ඒකමයි. පස්සපච්චා වේදනා ඒකත් ඒකමයි. අන්න දැන් වේදනාවට ඇලෙන්න ගැටෙන්න ගියොත් මම හැදෙනවා. වේදනා පච්චා තණ්හා. මම කොට ගන්න නැතුව අල්ලා ගන්න නැතුව තස්සා ඒව තණ්හාය අශේෂ විරාග උපාදාන භවෙන්න නොදී මේකට තියෙනා වූ ඇල්ම අතහරින්න පුළුවන් නම් තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය උපාදාන නිරෝධයෙන් භව නිරෝධය අරමුණ තුල අරක අල්ලා ගැනීම පරණ කරපු පාර දැන් අනාගත ඵලයක් උපදින්න හේතු නොතබා මමත්වෙන් නොගැනීම තණ්හා නැහැ උපාදාන නැහැ භව නැහැ කෙරෙන්න ඕන වචන පාවිච්චි කළා හරියන්නේ නැහැ අනිත්‍යයි කියලා හරියන්නේත් නැහැ දැන් තණ්හා නැත්නම් උපාදාන නැත්නම් භව නැත්නම් ඊට එහා පැත්තට තියෙන වචනේ මොකද්ද? අවිද්‍යා සංකාර කියන්න ඕනද? නෑ ඒකට කියනවා විද්‍යා විමුක්ති. ස්කන්ධ පහෙන් පහට ඔබට විද්‍යා විමුක්තිය හම්බ වෙනවා. අවිද්‍යාව දුරු වෙනවා. ඔය සිත ලෙඩ කරගන්න නැති මේ භාවනාව. මේ පටිසෝතගාමී ප්‍රතිපදාව. ඔන්න ආර්යයන් කියන්නේ ස්කන්ධ පහ තුළ මේ අනාත්මය තුළ මේවා අතහරින අයට. ඔහුට තමයි මේ පටිසෝතගාමීත්වය යන්න පුළුවන් කමක් තියෙන්නේ. ඔහු සිත හදනවා දැන්. උපන්න කුසල් මෙතනදී දුර වෙනවා නූපන්න කුසල් නූපදිනවා දෙකම සිද්ධ වෙනවා එහෙනම් ඒකට සම්මා වායාම කියනවා ආරම්භේ පටන් ගත්ත සුළු ධර්ම දේශනාවක් අගට එනකොට මම සියල්ල ඉවර කරනවා මොකද අවුරුදු 5ක් බණ කියපු තැන නිසා සහ ඉන්න අය හුඟ දෙනෙකුට ඒක ගැඹුරින් තේරෙන නිසා නැත්නම් අපිට අලුත් සූත්‍රයක් කරන් හැමිනුත් කියන්න පුළුවන් මේ ස්කන්ධ පංචකයේ අනාත්මය තුල කර්මක්ෂය වෙන එක තමයි මොන සූත්‍රයක් ඔස්සේ ගත්තත් බුදුහාමුදුරුවෝ ලෝකෙට කියලා තියෙන බණ. ඊට එහා පැත්තේ තින් පව්කාරින්ට පව් වලින් අතහරින්න පින්කාරින්ට පිනේ ලෞකික විපාක සමාජයේ තිබුණායි කියලා දුන්නට කමක් නැහැ.
මේ ආර්ය සත්‍ය ස්කන්ධ පහට එන්න බැයි නම් විකල්පේනේ පුණ්‍යාභි සංකාරය තුළ සසර අපාගමන වලක් කළා මිනිසුන් අතර හෝ දිව්‍යයන් අතර උපදින එක. භව ගාමිත්‍ය තෝරගන්න වෙනවා බැරියට. භව නිරෝධ ගාමිත්‍ය බැරි නිසා. නමුත් භව නිරෝධ ගාමිත්‍ය තේරෙනවා නම් මේ අර කූඹියා යන රවුමේ යනකොට මිනිසත් භව ලැබී ඔබට බුද්ධෝත්පාදී පත ලබා මිනිසත් භව ලැබී ස්කන්ධ පංචකේ අනාත්මය නුවණින් බලන හැටි කාගේ හරි අහන්න හම්බ වෙනවා. සවනට අමා මීබිදු වෙන්න ඕන කාරණේ. මම කියන්නේ වෙන්න ඕන කාරණේ තේරෙන්න ඕනේ කියලා. මේ තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ කියන්නේ කෙලෙස් නැසෙනවට. තණ්හා උපාදාන භව කියන්නේ දුකට හේතු රැස් වෙනවට. එකම දුක නැති කිරීමේ ප්‍රතිපදාවට යන්න වෙනවා. පටිසෝත ගාමි. එහෙනම් ඔන්න සාමාන්‍යයෙන් කරුණු තේරුම් ගන්න පුළුවන් පුද්ගලයෙක් ආශ්‍රයෙන් කරුණු පැහැදිලි කර යාමේදී මේ වර්තමාන ස්කන්ධ පංචකේ අනාත්මය කියන්නේ මේකට. අනත්ත ලක්ෂණ සූත්‍රයේ අනාත්මය තමයි මම ඔය පැහැදිලි කරන්නේ. ආත්මය මම මගේ ආත්ම කොට ගැනීම ඒක නොගැනීම අනාත්මයයි. ආත්මයේදී හේතු ඉතුරු වී අවසන් වී අවශේෂ නිරෝධය එතකොට සතරට බැඳෙනවා. ආපහු පුනර්භවයට හේතු ඉතුරු වෙනවා. අනාත්මයේදී හේතු ඉතුරු නොවී අවසන් වේ. ඒක ස්කන්ධ පංචකේ ඉපදීමේ යනවා. දැන් අර හේතු ඉතුරු වී අවසන් එක අපස්සං උද්‍යව්‍යං. හේතු ඉතුරු නොවී අවසන් වෙනකොට ඒ මොහොතේම විද්‍යාවේ මුක්තිය හමු වෙනවා. පස්සතෝ උද්‍යව්‍යං ගාතාව මම මුලින් කිව්වා නේද? ඒකාහං ජීවිතං සයෝ පස්සතෝ උද්‍යව්‍යං. මේ ස්කන්ධ පංචකේ හේතු ඉතුරු නොවී මේ යනවා නම් දැන් තියෙන ක්‍රියාසිත. ඒවැ සසර ගමනට හේතු නැහැ. දැන් පරිහරණය කරන්නේ පංචස්කන්ධයක්, පංච උපාදානස්කන්ධ නැහැ. ඔන්න බුදුන් රහතුන් ඉන්නේ මෙතන. හැම සිතක්ම පහළ වෙනවා. නමුත් ඒක හේතු ඉතුරු නොවී අවසන් වෙන පුනර්භවයට හේතු හදන්නේ නැති. ඒ නිසා එතන උපාදානෙ නැති බැවින් උපාදානෙන් නිදි. ඒ උපාදානෙන් මිදලම බලන්න එතන තියෙන සහනය මොකද්ද කියලා. දැනට යම් ආකාරي උපාදානෙන් නිදලා තියෙනවා නම් ප්‍රශ්න වලට මුහුණ දෙනකොට පෙර තිබුණ දැවිල්ල නැති බව ඔබට අත්දැකීමෙන් තේරෙනවා. අපි නම් දන්නවා අපිට තේරෙනවා ඒක. ඔබට ඔබ අතරත් එහෙම තේරෙයි. මොන කුණු කන්දලක් හිතේ තියාගෙන මේ ආතතිය කියන ප්‍රශ්නේ හදාන දැවුනද කියලා තේරෙවි මේක තේරෙනකොට. මේ ආතතිය කියලා කියන්නේ තමන් හදාගත්ත ලෙඩක්. සිතේ තියෙන බරක් කරුණාම මමත්වෙන් ගත්ත මෝඩකමක් කරුණාම එහෙම එකක් නෑ ඇත්තටම. නැත්තේ ආර්ය පුද්ගලයින්ද. ඔක තමයි නත්ති බුද්ධාන මිංජිතන්ති කියලා කියන්නේ බුදුවරුන්ට කම්පාවක් නැත. ඉංජිත කම්පාවට හේතු. ඒව නැතුවම එතනමයි නෙමෙයි මා කොහොත් යන්න ඕනේ. එහෙනම් ඉතින් අර නරුණෙන් පස්සේ නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කළාට නම් වැඩක් නැහැ නේ. ඒක නරුණෙන් පස්සේ නෙමෙයිනේ ලැබෙන්නේ ජීවිතය තුළ ලැබෙන්නේ. ලබා ගන්න සාක්ෂාත් කර ගන්න ඕන. අන්න වීරිය කරන්න ඕන මේකට. එතකොට හේතු ඉතුරු කර අවසන් වීමට සතිය නෙමෙයි පමාව හේතු ඉතුරු නොවි අවසන්නේ සතියේදී. ධම්මැස පාදා ගැනීමට මෙම කරුණ පැහැදිලි කිරීම හේතු ආසනා වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් පස්සත උද්‍යව්‍ය සහ අපස්සං උද්‍යව්‍යයන් කරුණු පැහැදිලි කිරීම මෙතකින් අවසන් කරනු ලබනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං